මූලාසනයේ ඉන්න හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ පක්ෂයේ ප්‍රධාන සංවිධායක ආදරණීය නිහාල් ගලප්පති සහෝදරයගෙන ඒ වගේම වේදිකාවේ ඉන්න දකුණු පළාත් සභාවේ අපේ පක්ෂ මන්ත්‍රී අතුල වෙළඳගොඩ සහෝදරයගෙන ඒ වගේම මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න තිස්සමහා රාමයේ ප්‍රාදේශ සභාවේ සභාපති හැටියට කටයුතු කරපු අපේ ජයසිරි සහෝදරයගෙන මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. දැන් අපි දන්නවා රට පුරා කතා බහට ලක් වෙන සාකච්ඡාවට බඳුන් වෙන මාතෘකා කතා බහ ගොඩක් තිබෙනවා. එක පැත්තකින් මේ තියෙන පාර්ලිමේන්තු විසිරුව හැරලා මහචන්දයක් කොයි හෝ වෙලාවක එයිද නැද්ද කියලා කතා බහක් තියෙනවා. එහෙම නේද? සමහර අය අපි හම්බුනහමත් අහනවා ඡන්දේ ළඟද කියලා. එහෙම කතා බහක් තිබෙනවා. ඒ වගේම පසුගිය පාලනයේ මහජනයාගේ දේපල කෝටි ප්‍රකෝටි ගණන් විනාශ කරපු හොරා කාපු ඒ පවුලට ඒ කණ්ඩායමට දඬුවම් දෙයිද කියලා කතා බහකුත් තියෙනවා. එහෙම තියෙනවනේ. නේද? හම්බුනාමත් අහනවා එක්කෙනෙක් දෙන්නෙක් ගත්තනම් තමයි හැබැයි ඕන අය තාම ගත්තේ නෑනේ කියලා. ඒ කියන්නේ එහෙම කතා බහකුත් තියෙනවා. ඒ වගේම පරාජයට පත් කරන ලද රාජපක්ෂ පිල්ලිය නැවත පන්සල් ගානේ යමින් ඊටමත් දුෂ්ට දේශපාලන ව්‍යාපෘතියකට පණ පොවමින් තිබෙනවා. ඉතින් ජනතාව අපෙන් හම්බුනාම අහනවා මහින්ද මහත්තයා ආයෙත් දෙයිද කියලා. නේද? එහෙම කතා බහකුත් තියෙනවා. ඒ වගේම උතුරේ යම් යම් ගැටලුකාරී තත්වයක් නිර්මාණය වෙමින් තිබෙනවා කියලා කතා බහක් පැන නැගිලා තිබෙනවා. ජනතාව අපෙන් හම්බුනහම අහනවා ඇත්තටම උතුරේ එහෙම දෙයක් වෙනවද කියලා. අහනව නේද? ඒතර ඒ වාගේ කතා බහකුත් තියෙනවා. ඒ වගේම ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනේ බිඳවට්ටලා මේ ගොඩ නැගුණු පාලනය ගැන විවේචනයක් කතා බහක් තිබෙනවා. ජනතාව අපෙන් හම්බුනාම අහනවා සහෝදරය වෙනසක් නෑ වගේ නේද කියලා. තියෙනව නේද එහෙම කතා බහ? ඒ නිසා රට තුල කතා බහට ලක් වෙන මාතෘකා ගොඩක් තිබෙනවා. අපි පත්තරයක් බැලුවා, රේඩියෝ එකට ඇහුම්කන් දුන්නා, රූපවාහිනියක් බැලුවත් මේ જાතියේ මාතෘකා මේ જાතියේ කතා බහක් තමයි තිබෙන්නේ. ඉතින් ජනතා විමුක්ති පෙරමුණේ අපි කල්පනා කරා ඇත්තටම රටේ සිද්ධ වෙමින් තිබෙන්නේ කුමක්ද? ඒක හොඳද නරකද? අපි බලන්න ඕන හරියටම ඇත්තටම වෙමින් තිබෙන්නේ කුමක්? ඒක හොඳද නරකද? නරක නම් ඒක වෙනස් කරන්න අපිට පැවරී තිබෙන කාර්යභාරය කුමක්ද? ඒ කාර්යභාරයට අපි සූදානම්ද කියලා අපි කතා බහ කරගන්න ඕන. ඒ අනුව තමයි අපේ පක්ෂය තීරණය කරේ අපේ පක්ෂය හැමදාම අලුත් දේශපාලන අවධියකට මුහුණ දෙනකොට අලුත් දේශපාලන ගමනකට මුල පුරනකොට රටේ ජනතාවත් එක්ක අපි පළමු කොටම සාකච්ඡාව පටන් ගන්නවා. ඒ අනුව තමයි දිනසීය අවසන් රට වෙනුවෙන් නව ගමනක් කියන මේ මාතෘකාව යටතේ මේ සම්මන්ත්‍රණ මාලාව අපි දියත් කරේ. පසුගිය 25 වෙනිදා අනුරාධපුරේ 26 වෙනිදා කුරුණෑගල ඊයේ ගාල්ලි සහ කළුතර අද මේ තංගල්ලේ සහ ගම්පහ මේ සම්මන්ත්‍රණ මාලාව පැවැත්වෙනවා. ඉදිරි සති දෙක තුන ඇතුළත රට පුරා සියලු ප්‍රධාන නගරවල ජනතාව මුණ ගැහිලා අපි මේ සාකච්ඡාව කතා බහ කරනවා. ඒ වගේම අපි උත්සාහයක් දරනවා සෑම ගමකටම ගිහිල්ලා විවිධ කණ්ඩායම් මුණ ගැහිලා
වෘත්තිවේදීන්, ව්‍යාපාරිකයන්, අපේ ගමේ පන්සලේ හාමුදුරන් වහන්සේ, ඒ වගේම ගොවි සංවිධාන මේ ආදී සියලු දෙනාත් එක්කම සාකච්ඡාවක් කරනවා. අද අපේ රටට නව ගමනක් ඕන. ඒ ගමන මොන වර්ගයේ ගමනක්ද කියලා. ඒ සාර්ථක කරගත හැකි වන්නේ, ඒ ජයග්‍රහණය කරගත හැකි වන්නේ ජනතාවත් එක්ක පුළුල් සංවාදයක්, පුළුල් කතා බහක් වගේම ඒ ජනතාවගේ සහභාගීත්වයෙන් සහ දායකත්වයෙන් විතරයි. ඒ නිසා අපි මේ මුල පුරන්නේ අද හුදු කතා බහක් පමණක් නෙවෙයි, හුදු සාකච්ඡාවක් පමණක් නෙවෙයි, හුදු අවබෝධය ලබා ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් පමණක් නෙවෙයි. මේ ගමන අපේ රටට නව ගමනක් නිර්මාණය කිරීමෙන් අවසන් කිරීම සඳහා තෝරාගත්තු නව ගමන තමයි අපි මේ ආරම්භ කරන්නේ. අපිට දැඩි විශ්වාසයක්, ඒ වගේම දැඩි බලාපොරොත්තුවක් සහ දැඩි වමනාවක් තිබෙනවා මේ කාර්යභාරය සාර්ථකව නිම කරන්න. ඒ නිම කරගත හැකි වන්නේ, ඒ අවසන් කරගත හැකි වන්නේ, ඒ සාර්ථක කරගත හැකි වන්නේ මෙතෙන්ට පැමිණලා ඉන්න අපේ හාමුදුරන් වහන්සේලා, අපේ සහෝදරවරු, අපේ සහෝදරියන්, අපේ අම්මලා, අපේ තාත්තලා, ඔබ සියලු දෙනාගේම දායකත්වය ලැබුණොත් පමණයි. මොකද අපේ රට නව ගමනකට පරිවර්තනය කළ යුතුයි. අපි කවුරුත් දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවැටුවා. රාජපක්ෂ පාලනය කියලා කියන්නේ අපේ රටේ මෑත කාලයේ ගොඩනැගුණු දුෂ්ටතම විනාශකාරීම පාලනය. එහි දුෂ්ටභාවය, ඒ විනාශකාරීත්වය ඕනෑතරම් ප්‍රමාණයකින්, ඕනෑවටත් වඩා වැඩි අපි පහුගිය කාලේ වේදිකාවල කතා බහ කරා. රාජපක්ෂත්, ඔහුගේ පවුලත්, ඔහුගේ පවුල වටා හිටපු කල්ලියත් අපේ රට ගෙන යමින් තිබෙන කොහටද, අපේ ජනතාවට අත්පත් කරමින් තිබෙන විනාශය කවරක්ද කියලා අපි ගම් ගානේ ගිහිල්ලා, ගෙවල් ගානේ ගිහිල්ලා, හන්දි ගානේ ගිහිල්ලා අපි අපේ රටේ ජනතාව දැනුවත් කරා. ඒ නිසා මම හිතන්නේ විනාශකාරී පාලනය පිළිබඳ ගොඩක් අපි යලි කතා කරන්න ඕනේ. රාජපක්ෂ පාලනයේ තිබෙන වෙලාවේ ඒ පාලනයේ තිබෙන දුෂ්ටභාවය, එහි පාලනයේ තිබෙන විනාශකාරීභාවය අපි එදා කිව්වා. හැබැයි ඒ කිව්වේ අපි රාජපක්ෂ පාලනය ගැන දුරින් ඉඳන් බලලා. මේ දුර ඉඳන් බලලා තමයි රාජපක්ෂ පාලනය ගැන ඒ කරුණ කිව්වේ. හැබැයි ළඟට කිට්ටු වෙලා බලපුවාම රාජපක්ෂ පාලනේ අපි කිව්වටත් වඩා, අපි හිතුවටත් වඩා, අපි අපේක්ෂා කරාටත් වඩා විනාශකාරී දුෂ්ටතම පාලනයක් තමයි රාජපක්ෂ අපේ රට පාලනය කරමින් තිබුණේ, ගෙන යමින් තිබුණේ. වංචාව, දූෂණය, නාස්තිය ඉහවාගේපු රාජ්‍යයක් ගොඩ නැගුවා රාජපක්ෂ. ආර්ථිකය ණය කඳු ගණන් ගොඩ ගහමින්, සංවර්ධනය කියලා බොරු කොන්ක්‍රීට් වනාන්තර ගොඩ නගමින් එහි ලැබෙන ප්‍රතිලාභ රාජපක්ෂත්, ඔහුගේ පවුලේ කණ්ඩායම සහ කල්ලියත් අත්පත් කරගනිමින් ආර්ථික සැලැස්ම දියත් කරලා තිබුණා. ලෝකේ හමුවේ අපකීර්තියට, පිළිකුලට භාජනය වෙච්ච රාජ්‍යයක් ගොඩනගමින් තිබුණා. මාධ්‍යවේදීන් ඝාතනය කරමින්, මාධ්‍යවේදීන්ට බෝම්බ ගහමින්, මාධ්‍යවේදීන්ගේ අතපය කඩමින්, මාධ්‍ය ආයතන වලට බෝම්බ ගහමින්, අධිකරණයට අත තබමින්, ශ්‍රේෂ්ඨාධිකරණ මහා විනිසුරුතුමිය ඉවත් කරමින්, ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාධිපති වියරුවකින් රාජපක්ෂ මේ රට පාලනය කරමින් තිබුණා. සිංහල, දෙමළ, මුස්ලිම් ජනය අතර ජාතික සමගිය ඇති වෙන රටක් ගොඩනගනව වෙනුවට ඔවුන් සහෝදරත්වයෙන් එක රටක් තුල එකට ඉස්සරහට යන රටක් ගොඩනගනව වෙනුවට සිංහල, දෙමළ, මුස්ලිම් ජනය අතර සැකය, අවිශ්වාසය, ක්‍රෝධය වර්ධනය කරමින් රාජපක්ෂ අපේ රට විනාශකාරී ගමනක් කරා ගෙන යමින් තිබුණා. ඒ ගමන තමයි ජනවාරි මාසයේ 8 වෙනිදා පරාජයට පත් කරේ. ඒ සුවිශේෂී පරාජයක් මෑත කාලයේ අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ. ඔබ හිතන්න, ඒ පාලනේ බිඳවැටුනේ කොහොමද? මෙතන කාගේ හරි ගෙදරකට ඇවිල්ලා පත්‍රිකාවක් බෙදුවද මෛත්‍රීපාලට ඡන්දෙ දෙන්න කියලා. ගමක රැස්වීමක් තිබ්බද? මෛත්‍රීපාල මහත්මයාගේ ඡායාරූපයක පෝස්ට් එකක් තිබ්බද? කටවුට් එකක් තිබ්බද? ගමේ කාර්යාලයක් තිබ්බද? ඒ කිසිවක් තිබුණේ නැහැ. ප්‍රබල මැතිවරණ ව්‍යාපාරයක් තිබුණෙත් නැහැ.
අපේක්ෂකයා පැත්තෙන් බැලුවොත් රාජපක්ෂ පුම්බා ගන්නා ලද මාධ්‍ය විසින් ඔසවා තබන ලද පෞරුෂයක් සහිත නායකයෙක් හැටියට ඉදිරිපත් වෙලා තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ඊට වඩා දුබල නායකයෙක් හැටියට තමයි ඒ මොහොතේ සමාජය තුළ ඒත්තු ගැන්වෙමින් තිබුණේ. ඉතින් අපේක්ෂක පැත්තෙන් බැලුවත් දෙවෙනි තැන හිමි වුණේ මෛත්‍රීපාල මහත්මයාට. ඡන්ද ව්‍යාපාර පැත්තෙන් බැලුවත් එහෙමයි. ධනෙ වියදම් කිරීමේ පැත්තෙන් බැලුවත් එහෙමයි. මාධ්‍යවල ලබා දීපු සහාය පැත්තෙන් බැලුවත් රාජපක්ෂ මහත්මයාට තමයි වැඩිම දායකත්වය තිබුණේ. එවැනි පාලනයක් තමයි ජනවාරි මාසේ 8 වෙනිදා බිඳ වැටුනේ. ඒක නිකම් බිඳ වැටුණා නෙවෙයි. ජනතාව සම්බන්ධ වෙලා ස්වේච්ඡාවෙන් තමගේ ඥාතීන්ට කතා කරලා, තමගේ හිතවතුන්ට කතා කරලා, පිටරට ලංකාවේ ජීවත් වෙන පුරවැසියන්, ලංකාවේ ඉන්න තමගේ දෙමව්පියන්ට, යාළුවට, මිත්‍රයට කතා කරලා රටේ පොදු ජනයා එකතු වෙලා තමයි රාජපක්ෂ පාලනය ජනවාරි මාසේ 8 වෙනිදා බිඳ වැටුනේ. ඒකට ඔප්පු තිරප්පු ලියන්න ගොඩාක් අය මහන්සි වෙනවා. අපි ඇවිල්ලා තමයි බිඳ වැටුවේ. අපි ආපු හින්දා තමයි මේක වැටුනේ. මෛත්‍රීපාල මහත්තයා හින්දා තමයි දිනුවේ. මේ හැම කෙනාගේම කුඩා දායකත්වයන් තිබෙන එක ඇත්ත. හැබැයි ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳ වැටුනේ මේ රටේ ජනතාව ස්වේච්ඡාවෙන්. මේ රටේ ජනතාව තම ස්ව කැමැත්තෙන් යාළුවට, මිත්‍රයට, හිතවතාට, ඥාතියට කතා කරලා රාජපක්ෂ පාලනයට එරෙහිව ඡන්දේ පාවිච්චි කරලා ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳ වැටුණා. බිඳ වැටෙනකොට අරමුණු තිබුණා. අපේක්ෂාවන් තිබුණා. වමනාවන් තිබුණා ජනතාවගේ. හැබැයි අපි එදා හරියට කිව්වා. අපි කිව්වේ මොකක්ද? රාජපක්ෂ පාලනය පළවා හැරිය යුතුයි. හැබැයි ගොඩනැගෙන පාලනය පිළිබඳ පූර්ණ විශ්වාසය තැබීමට හැකියාවක් නැහැ කියලා. ඔබට මතකයි. අපි උදාහරණයකින් පැහැදිලි කරා. රාජපක්ෂ කඩයක් කරලා තිබෙනවා. රාජපක්ෂ ස්ටෝස්. මෛත්‍රීපාල මහත්මයා කඩයක් කරලා තිබෙනවා. මෛත්‍රීපාල ස්ටෝස්. රාජපක්ෂ මහත්මයාගේ කඩේ මුළු අයිතියම තියෙන්නේ පවුලකට. ඒකේ බඩු බාලයි. කිලෝ එකක් කිරනවා කියලා ග්‍රෑම් 100 කිරලා තමයි අතට දුන්නේ. ගොඩක් බඩු වලට ගුල්ලු ගහලා. අවුරුදු 9ක් ඇරලා තිබු කඩේ. ඒ කඩේ මුළු ලාභයම පවුල අත්පත් කරගෙන තිබුණා. ඒ නිසා අපි කිව්වා රාජපක්ෂ කඩේට ජනවාරි මාසේ 8 වෙනිදා ගොඩ වෙන්න එපා කියලා. හැබැයි ඒ වගේම අලුත් කඩයක් තව ඇරලා තිබ්බා. මෛත්‍රීපාල ස්ටෝස්, මෛත්‍රීපාල මහත්මයාගේ කඩේ. ඒ කඩේ පරණ නෝනා කෙනෙකුත් හිටියා. චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය. ඒ කඩේ දන්න යාළුවෙකුත් හිටියා. රනිල් වික්‍රමසිංහ. පරණ බඩු. එනිසා ඒ කඩේ පිළිබඳව පූර්ණ විශ්වාසයක් අපිට තබන්න බෑ කියලා කිව්වා. ඔබට මතකයි. රාජපක්ෂ කඩේ වහන්න ඕන. හැබැයි ගොඩනැගෙන කඩේ පිළිබඳ පූර්ණ විශ්වාසයක් තියන්න බෑ. ඒ පිළිබඳ වගකීමක්, බැඳීමක් ජනතා විමුක්ති පෙරමුණේ අපි ගන්න සූදානම් නැහැ කියලා කිව්වා. හැබැයි රාජපක්ෂ පාලනය බිඳවට්ටලා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන්, ජනතාවගේ වමනාවන් වෙනුවෙන්, ජනතාවගේ අපේක්ෂාවන් අරමුණු ජයග්‍රහණය කිරීම වෙනුවෙන් ජනතා පෙළ ගැස්මක් ගොඩනැගිය යුතුයි කියලා ජනවාරි මාසේ 8 වෙනිදා අපි අවධාරණය කරා. ඒක තමයි කරන්න ඕන. රාජපක්ෂ පාලනය බිඳවට්ටන්න ඕන. අපේ අයිතිවාසිකම් වෙනුවෙන්, අපේ අයිතීන් වෙනුවෙන්, අපේ අරමුණු වෙනුවෙන්, අපේ අපේක්ෂාවන් වෙනුවෙන්, අපේ වමනාවන් වෙනුවෙන් නව ජනතා පෙළ ගැස්මක් ගොඩනැගිය යුතුයි. ඒක සත්‍ය වෙලා නැද්ද අද? ඒ නිසා තමයි අහන්නේ සහෝදරයා වෙනසක් නැහැ වගේ. ඒ ප්‍රශ්නේ ඉන්නේ මොකක් නිසාද? රාජපක්ෂ පාලනේ බිඳවට්ටලා අපේක්ෂා කරලා දුවමනාවන් අරමුණු සාර්ථක නිමා කරන්න මෛත්‍රී රනිල් එක්සත් ජාතික පක්ෂ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හවුල් ආණ්ඩුව අසමත් වී තිබෙනවා. ඒක හවුල් ආණ්ඩුව. මෛත්‍රී රනිල් ආණ්ඩුව ශ්‍රී ලංකා UNP ආණ්ඩුව ඒ වමනාවන් සාර්ථකව අවසන් කරන්න අසමත් වෙලා තිබෙනවා. මැතිවරණයේදී ප්‍රධාන පොරොන්දු කීපයක් දුන්නා. ඒ මැතිවරණ ව්‍යාපාරයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ පිළ එකක් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම. රටට වැදගත් නීතිමය ප්‍රතිසංස්කරණ ගෙනීම. ජනතාවට බලපාන බදුබර ඉවත් කිරීම. වංචනිකයන්ට, හොරුන්ට දඬුවම් ලබා දීම. මේ අරමුණ තිබුණා. තව ගොඩක් දේවල් තිබුණා.
අපිට අවස්ථාවක් ලැබිලා තිබුණා. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට රටේ පැවැත්මට අතිශය විනාශකාරී කාර්යභාරයක් ඉටු කරලා තිබුණා. මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු කෙන ස්ථාවරය අපි හිටියා. විධායක ජනාධිපති ධූරය නිර්මාණය කරපු දවසේ ඉඳන් ඒකේ තිබෙන විසකරුභාවය රටට අත්පත් කළ තිබෙන විනාශය අපේ රට ජනතාවත් ඒකෙන් අත්වී තිබෙන අත්දැකීම් විසින් අපිට ඔප්පු කරලා තිබුණා මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කළ යුතු තනතුරක් කියලා. අවස්ථාවක් ගොඩනැගුණා. නීතිමය ප්‍රතිසංස්කරණ අවස්ථාවක් ගොඩනැගුණා. ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ අපේ මැදිහත් වීමක් ඕන වෙලා තිබුණා. ඒ කාර්යයන් ඉටු කර ගැනීම සඳහා පක්ෂයක් හැටියට අපිට වගකීමක් තිබෙනවා. අපි දේශපාලන ව්‍යාපාරයේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කරගන්න, ජනතාවගේ අයිතිවාසිකම් නීතිගත කරගන්න යම් වුවමනාවක් තිබෙනවා. ඒ වැදගත් ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගය. ඒ ප්‍රතිසංස්කරණ ක්‍රියාමාර්ගය ඉටු කර දීම පක්ෂයක් හැටියට අපේ වගකීම. ජනතාව අපින් අපේක්ෂා කරයි වගකීම. අපි කල්පනා කරේ වගකීම ඉටු කරන්නේ කොහොමද? ඒ වෙනුවෙන් අපි යෝජනා කරා ජාතික විධායක සභාව කියලා ආයතනයක් ගොඩනැගිය යුතුයි කියලා. ඒක අපි යෝජනා කරේ. ඒකේ විෂයපතේ හැදුවේ, ඒකේ න්‍යාය පත්‍රය හැදුවේ පක්ෂයේ මමත් TNA සංවිධානයේ සුමන්දිරන් මහතාත් ඒකාබද්ධව තමයි ජාතික විධායක සභාව කියන නමත් ඒකට පැවරන කාර්යභාරය ඒකේ කාලය සකස් කරේ. ඒක ආණ්ඩුවේ කොටසක්ද? මේක කිසිසේත්ම ආණ්ඩුවේ කොටසක් නෙවෙයි. ආණ්ඩු පාලන ධූරාවලිය තියෙන කොහොමද රට පාලනය වෙන ධූරාවලිය තියෙන්නේ? ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුව ආණ්ඩු පක්ෂය. මේක තමයි ආණ්ඩු පාලන ධූරාවලිය. ජනාධිපතිවරයා, අගමැතිවරයා, කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය. මේක තමයි ආණ්ඩු පාලන ධූරාවලිය. ජාතික විධායක සභාව කියන්නේ ආණ්ඩු පාලන ධූරාවලියේ කොටසක් නෙවෙයි. හොඳින් තේරුම් ගන්න. සමහර අය විවිධ අර්ථකථන දෙන්න උත්සාහ කරා මේක. මේ ආණ්ඩු පාලන ධූරාවලියේ කොටසක් නෙවෙයි. ආණ්ඩුවෙන් පිටත තියෙන තැනක් ජාතික විධායක සභාව. මොකක් වෙනුවෙන්ද? මේ විවස්ථාවට ගෙන එන සංශෝධන යහපත් සංශෝධන බවට පත් කරගන්න සාකච්ඡා කරන්න. අලුතෙන් හඳුන්වා දෙන නීති යහපත් නීති බවට පත් කරන තැනක් බවට යහපත් නීති බවට පත් වෙන සාකච්ඡාවක් කරගන්න. අලුතෙන් හඳුන්වා දෙන මැතිවරණ ක්‍රමය යහපත් මැතිවරණ ක්‍රමයක් බවට සාකච්ඡා කරගන්න. වංචනිකයන්ට දූෂණයට දඬුවම් දෙන්න ඒ වෙනුවෙන් මැතිහත් වෙන්න පරීක්ෂණ කරන්න. මේ වෙනුවෙන් තමයි ජාතික විධායක සභාව ගොඩනැගෙන්නේ. ඒක අපි පංගුකරුවන් හැටියට මැදිහත් වුණා. ඒක වැරදිද? ඒක අත්හරින්න ඕන. රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට වැදගත් සංශෝධනයක් ගෙන්න අවස්ථාවක් ලැබිලා තිබෙනවා. දේශපාලන ව්‍යාපාරයක් හැටියට අපිට වගකීමක් තිබෙනවා. අපේ කාර්යභාරයක් තිබෙනවා. ඒ වැදගත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය වඩා සාර්ථකව කර ගැනීම වෙනුවෙන් මැදිහත් වීමක් කළ යුතුයි. කරන්න ඕනේ නැද්ද? කරන්න ඕන. ඒ වෙනුවෙන් අපි රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සාකච්ඡා කළා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක සාකච්ඡා කළා තිබෙනවා. ඒ කිසිසේත්ම එක්සත් ජාතික පක්ෂයත් එක්ක ඒකාබද්ධ වීමක් නෙවෙයි. ඒ කිසිසේත්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඒකාබද්ධ වීමක් නොවේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා සංගම සාකච්ඡාවකදී අපේ පක්ෂයකට හෝ අපිට පුද්ගලිකව හෝ අපි කිසිවක් ඉල්ලා සිටියේ නැහැ. ඉල්ලා සිටින්නේ නැහැ. මෛත්‍රීපාල මහත්මයා සංගම සාකච්ඡාවේදී අපේ පක්ෂයට හෝ පක්ෂ සමාජිකයෙකුට හෝ පුද්ගලිකව යමක් අපි ඉල්ලා සිටියේ නැහැ. අපි ඉල්ලා හිටියේ මොකක්ද? 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යහපත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදයේ ශක්තිමත් කරන සංශෝධන බවට පත් කරගත යුතුයි කියලා. ඒ කරන්න ඕනේ නැද්ද? ඒ කළ යුතු නැද්ද? දේශපාලන ව්‍යාපාරයකට අපි මැදිහත් වෙන්න ඕනයි කියලා. විවස්ථාවට සංශෝධනයක් කියනවා. 1978 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් හැදුවා. අපිට මැදිහත් වෙන්න බැරි වුණා. 2008 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙනාවා. අපි මැදිහත් වුණා. ඒක සාර්ථක සංශෝධන බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණා. 18 වෙනි සංශෝධනය ආවා. අපේ මැදිහත් වීමක් නැහැ. ඒක විනාශකාරී සංශෝධන බවට පත් වුණා. 19 වෙනි සංශෝධනය එනවා. අපේ මැදිහත් වීමක් කරා එක වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධනයක් බවට පත් කරගැනීමේ වුවමනාවක් අපිට තිබුණා. ඒ වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක්ක සාකච්ඡා කළා තිබෙනවා. ඒ වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එක්ක සාකච්ඡා කළා තිබෙනවා. පුද්ගලිකව අපේ පක්ෂයට කිසිවෙකුට යමක් ලබා ගැනීම වෙනුවෙන් නෙවෙයි. කරන්න ඕනේ නැද්ද ඒක පක්ෂේ? නොකළ යුතු දෙයක්ද ඒක පක්ෂේ?
19 ආණ්ඩුක්‍රම සම්සන්දන සාකච්ඡාවේදී අප තමයි ඉදිරිපත් කරේ පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කාලය අවුරුද්දක් ගත වුණාට පස්සේ විසිරුව හරිනවා. මේක හරි විගඩම. ජනාධිපතිවරයා තෝරාගන්නේ ජනතාවගේ ඡන්දේ. ඒ කියන්නේ ජනාධිපතිවරයාට තියෙන වෙනම ජනවරම. පාර්ලිමේන්තුව තෝරාගන්නේ ජනතාවගේ ඡන්දේ. පාර්ලිමේන්තුවට තියෙන ජනවරම. මේක හරි වැදගත් සිද්ධාන්තයක්. ජනාධිපතිවරයාට ජනවරමක් තිබෙනවා ජනතාවගේ කැමැත්තක් දීලා තිබෙනවා. ජනාධිපතිවරයාට ජනවරමක් තිබෙනවා වගේම පාර්ලිමේන්තුවට වෙනම ජනවරමක් තිබෙනවා. ජනවරම කියන්නේ මොකද? ජනතාවගේ කැමැත්ත. ජනතාව කැමැත්තෙන් ජනාධිපතිවරයෙක් තෝරාගන්න. ජනතාව කැමැත්තෙන් පාර්ලිමේන්තුව තෝරාගන්න. හැබැයි අපේ රටේ ව්‍යවස්ථාවේ මොකද්ද තිබ්බේ? ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්නලද ජනාධිපතිවරයාට අවුරුද්දක් ගියාට පස්සේ ජනතාවගේ කැමැත්තෙන් තෝරා ගන්නලද පාර්ලිමේන්තුව විසිරුව හැරීමේ බලයක් තිබුණා. ඒක සාධාරණයි. ජනාධිපතිවරයාට තියෙන එක ජනවරම. පාර්ලිමේන්තුවට තියෙන තව ජනවරම. ජනාධිපතිවරයාගේ ජනවරම විසින් මොකද කරන්නේ? පාර්ලිමේන්තුවේ ජනවරම විසිරුව හරිනවා. එය ව්‍යවස්ථා විරෝධී නීති විරෝධී ජනතාවගේ ප්‍රමාදපත්‍රයට පටහැනි. ජනතාව විසින් තමයි පාර්ලිමේන්තුව තෝරගත්තේ. හැබැයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසිරුව හරිනවා. අන්න අපි සාකච්ඡා සභාවට සම්බන්ධ වෙලා කිව්වා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුව හැරීමට තියෙන අවස්ථාව මේ ව්‍යවස්ථාවෙන් ගලවලා දාන්න ඕන කියලා. හොඳද නරකද? දැන් ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු 4මාරක් යනතෙක් පාර්ලිමේන්තුව කිසිවෙකුටවත් විසිරුවා හරින්න බෑ. හොඳ නැද්ද? පහ පනින්නත් බෑ. පාර්ලිමේන්තුව කාලය අවුරුදු 5යි මීට පස්සේ. 4මාර යනකම් විසිරුවා හරින්නත් බෑ. පහට වඩා වැඩියෙන් ඉන්නත් බෑ. එහෙනම් මොකද්ද? හරි පැහැදිලි ව්‍යවස්ථාවට ඇතුල් වෙලා තිබෙනවා ඊළඟ ඡන්දේ කවදද කියලා. මේ ජූනි මාසේ ඡන්දේ තිබ්බොත් අවුරුදු 4මාර පිරින 2020ට. එහෙනම් ඊළඟ ඡන්දේ එන්නේ 2020 ජනවාරි 2020 ජූනිත් අතර. පැහැදිලි. ඉස්සර ඡන්දේ තිබ්බ කොහොමද? රාජපක්ෂ මහත්තයාට ගැළපෙන විදිහට ඡන්ද තිබු රටක් මේක. මට මතකයි කිලිනොච්චිය අල්ලගන්න වෙලාවේ හමුදාව අපි පාර්ලිමේන්තුවේ හිටියේ. පාර්ලිමේන්තු ටීවී එකෙන් තමයි අපි ප්‍රවෘත්ති බැලුවේ. බලන වෙලාවේ මට එහා පැත්තෙන් හිටියේ සුසිල් ප්‍රේමජයන්ත. සුසිල් ප්‍රේමජයන්ත කිව්වා කිලිනොච්චිය අල්ලලා වගේ නේ. ඡන්දයකට යන්න මරු වෙලාව කිව්වා. ඡන්ද තිබ්බේ එහෙමනේ. රාජපක්ෂ මහත්තයාට ඕන විදිහට පිට්ටනිය හදනවා. රාජපක්ෂට මහත්තයාට ඕන විදිහට පිච් එක හදනවා. රාජපක්ෂ මහත්තයාට ඕන විදිහට බෝලයක් ගේනවා. රාජපක්ෂ මහත්තයාට ඕන විදිහට බෝලර් තෝරනවා. ඒ බෝලර් අතට බෝලයක් දීලා රාජපක්ෂ මහත්තයා බැට් එක අරගෙන එනවා. ඇවිල්ලා කියනවා දාන්න. දාලා ඉවරලා 6ක් ගහනවා. ගහලා ඉවරලා කියනවා මෙවර ජනතාව අති විශිෂ්ට ජනවරමක් දී ඇත. ඒවා ඡන්දද? ඒ රටේ තිබුණු විකෘති තත්වය වෙනස් කරන්න මේ ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ජනතා විමුක්ති පෙරමුණ සාකච්ඡාවට ගියා. ඒක කරන්න ඕනේ නැද්ද රට වෙනුවෙන්? රට වෙනුවෙන් කරන්න ඕනේ නැද්ද? ඒ විතරක් නෙවෙයි. අපේ රටේ මහා ව්‍යසනයක් ඇවිල්ලා තිබුණා. වෙන රටවල වල පුරවැසි භාවයේ තියෙන අය අපේ රටේ පාර්ලිමේන්තුවේ മന്ത്രി දුරෝහ වුණා. බැසිල් රාජපක්ෂ. මම දන්න විදිහට පළාත් සභාවේ ඉන්නවා මේ දකුණු පළාත් සභාවේ ඉන්න රාසපුත්‍ර අධ්‍යාපනය මත. ඒගොල්ලෝ ඇමරිකන් පුරවැසියෝ. તો බැසිල් රාජපක්ෂ අපේ රටේ මුළු ආර්ථිකයම මෙහෙව්වා. ආර්ථිකයේ සියලු බලකණු තිබුණේ බැසිල් රාජපක්ෂ අතේ. ඡන්දෙන් පෙරදුනා. පහවදා බඩු ටික පොදි බැඳගෙන ඇමරිකාවට පැන්නා. මොකක් නිසාද? ditth පුරවැසි භාවයේ තිබ්බු හින්දා. අපි සංශෝධනයක් ගෙනාවා. මේ පාර්ලිමේන්තුවට නැවත ditth පුරවැසි භාවයේ තියෙන කිසියෙකුට තේරීපත් වෙන්න බෑ. තේරෙන්න පුළුවන් ලංකා පුරවැසියෙකුට පමණයි. අපි සහභාගී වුණා ඒ සාකච්ඡාවට. වැරදිද? ඊට පස්සේ මට මේ ළඟදී එක්කෙනෙක් කතා කරලා කිව්වා සහෝදරයා ඕකට මහ බැංකුවේ අධිපති දාන්න බැරිද කියලා. ඇත්ත තමයි. ඒකත් දැම්මම මරු. නේද? අපි සාකච්ඡාවක් තිබෙනවා දැන්. රටේ ප්‍රධාන තනතුරු අග්‍රවිනිශ්චයකාරවරයා, මහ බැංකුවේ අධිපතිවරයා, විගණකාධිපති දෙපාර්තමේන්තුවේ විගණකාධිපතිතුමා, පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා ඇතුළු රටේ ප්‍රධාන තනතුරු ලංකාවේ පුරවැසියන්ට පමණක් ඔබවන්න විදියට ව්‍යවස්ථාව සංශෝධනය වෙන්න ඕන. හැබැයි මේකට අපිට දාගන්න බැරි වුණා. හැබැයි අපි එහෙම ව්‍යවස්ථාවක් අනාගතේ හදන්න ඕන. ඊළඟ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුලින් අපේ රටේ මහ ව්‍යසනයක් බවට මේ දේශපාලනේ මහ විකෘතියක් නිර්මාණය කරේ මොකක්ද?
එහෙට මෙහෙට පණින එක. ඒක නෙවෙයිද? ඒක මාත් අපේ රටේ දේශපාලන මජර සංස්කෘතියකට ගෙන ඔබට මතක ඇති. මේ පැත්තෙන් ඡන්ද ගන්නවා අනිත් පැත්තට පණිනවා. ඇමතිකට පයින්නවා. නඩුව අයින් කරගන්න කියලා පයින්නවා. නෝනාගේ ඔපරේෂන් එක කරන්න කියලා සල්ලි ගන්න පයින්නවා. මක්කැත සංස්කෘතියක් අපේ රටේ හැදුණා. රාජපක්ෂ මහත්තයා හැදුවා. රාජපක්ෂ මහත්තයා පම්පෝරි ගැහුවා. මගේ ආණ්ඩුව සැලොන් දොර වගේ කිව්වා. එන්න පුළුවන් කිව්වා ඕන කෙනෙකුට. කුණු ගොඩවල් ඔක්කොම ගත්තා. අපේ රටේ දේශපාලන මජරම සංස්කෘතියකට රාජපක්ෂ ගෙනාවා. ඒ නිසා අපි 19 වෙනි ආණ්ඩු විවාසා සංශෝධනයට අපි මැදිහත් වෙලා සංශෝධනයක් ගෙනාවා. තේරීපත් වෙන පක්ෂය අත්හැරලා පක්ෂ මාරු කරොත් മന്ത്രി ධූරය අවසන් කියලා. හොඳ නැද්ද? හැබැයි ඉතින් අප්පුඩි ගාලා හරියන්නේ නැහැ. මොකද දන්නවද? ඒක සම්මත කරගන්න තිබේ ජනතාවගෙන් නෙවෙයි. තමුන්නාන්සලා ගාවට ඇවිල්ලා ඒකට අත උස්සන්න කිව්වනම් ඔක්කොම අත උස්සනවා. හැබැයි මේ සංශෝධනය සම්මත කරගන්න තිබේ මොකෙන්ද? පාර්ලිමේන්තුවේ. පණින්න ඉන්න අයගෙන් පැන්නොත් മന്ത്രിකම නැති වෙනවා කියලා සංශෝධනය කරගන්න වෙනවා. කරයිද? පැනපු අය ඉන්න පණින්න බලාගෙන ඉන්න පාර්ලිමේන්තුවකට අපි සංශෝධනයක් ගෙනලා සම්මත කරගන්න හදනවා පැන්නොත් മന്ത്രിකම ඉවර වෙනවා කියලා. මොකද උනේ? ඒ සංශෝධනය සම්මත කරගන්න බැරි වුණා. පාර්ලිමේන්තුවට දාපු වෙලාවේ දිනේෂ් ගුණවර්ධන ඒ කියන්නේ රාජපක්ෂ මහත්මයාගේ කල්ලිය ඒ සංශෝධනයට විරුද්ධ වුණා. ඒ නිසා අපි මේ සංශෝධනය ගෙනාවට ඒ සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්න බැරි වුණා. දැන් පැන්නත් ආයේ മന്ത്രിකම රැකෙනවා. එව්ව ගානට තියාගන්න. සම්මත කරගන්න තිබේ පැනපු අයගෙන්. පැනපු අය ඉන්න තැනක, පණින්න බලන් ඉන්න අය තැනක පැන්නොත් മന്ത്രിකම නැති වෙනවා කියලා කොහොමද සම්මත කරගන්නේ? හොරුන්ට නේද? හොරුන්ගෙන් අත උස්ස ගන්න හදනවා. හොරකම් කරොත් දඬුවම් දෙන්න කියලා. ඒ වගේ වැඩක් නේ වෙලා තිබ්බේ. ඒ නිසා සමහර දේවල් අපිට කරගන්න බැරුව. ඒ නිසා ඒ වගේම අපි මේ සංශෝධනයක් ඇතුළත් කරා. අපේ රට විශාල ව්‍යසනයක් හැටියට සාකච්ඡාවක් තිබුණා ජනාධිපතිවරයා අධිකරණය හමුවට ගෙනියන්න බෑ කියලා. ජනාධිපතිවරයා අධිකරණය හමුවට ගෙනියන්න. මේ ළඟදී මීට අවුරුද්දකට විතර කලින් මමත් කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපතිතුමත් මේ විධායක ජනාධිපති ධූරය පිළිබඳව සම්මන්ත්‍රණයක් තිබ්බා කොළඹ පදනම් ආයතනයේ. කොළඹ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිතුමා කිව්වා එතුමාගේ කතාවේදී එතකොට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයා තව විවාහයක් කරගත්තොත් ඒ කියන්නේ සිරන්ති නෝනාට අමතරව තව විවාහයක් කරගත්තොත් බහුභාර්ය නේද විවාහව යටතේ බහු විවාහ චෝදනා යටතේ නඩුවක් පවරන්න බෑ. ඒ කියන්නේ කිසි නඩුවක් පවරන්න බෑ අඩුම තරමේ තව බිරිඳෙක් කෙනෙක් ඇඳගෙන ආවත් නඩුවක් දාන්න බෑ බහු විවාහ චෝදනා යටතේ කියලා එතුමා පැහැදිලි කරා. මගේ කතාවේදී මම කිව්වා අපේ රටේ ඕනෑම යුවලකට දික්කසාද වීමේ අයිතිය තියෙනවා. අයිතිය තියෙනවා කියලා එහෙම කරන්න යන්න එපා. අයිතියක් තියෙනවා. මම පස්සේ කියන්නම් අපේ රටේ වෙලා තියෙන දේ. අයිතියක් තියෙනවා. එතකොට දැන් සිරන්ති රාජපක්ෂ මැතිණියට හිතුණා නම් රාජපක්ෂ මහත්මයාත් එක්ක විවාහ වෙලා ඉන්න බෑ. ඒ නිසා දික්කසාද වෙන්න ඕන කියලා හිතුණා නම් එහෙම හිතෙන්නේ නැහැ ආත්මිකටවත්. හැබැයි හිතුණා නම් හරිද? දික්කසාද නඩුවක් දාන්න බෑ. ඒ කියන්නේ බහු විවාහයක් කරගත්තොත් නඩුවක් දාන්න බෑ වගේම ඉන්න බිරිඳට ඩිවෝස් වෙන්න හිතුණත් නඩුවක් දාන්න බෑ. ඉතින් මේක එහෙම තනතුරක් නේ කියලා සාකච්ඡාවක් තිබුණා. ඒ නිසා මේ සංශෝධනයට ගෙනාවා ජනාධිපතිවරයාට එරෙහිව නඩු පැවරිය හැක කියන. ඒවා ඉතින් දාගන්නේ සමහර ඒවා දාගන්න උනේ මෛත්‍රීපාල මහත්මයාගෙන් ඇටයක් ගලව ගන්නවා වගේ. දැන් මේක සම්මත කරගන්න වෙන්නේ කාගෙන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයගේ සහයෝගය. නිමල් සිරිපාල සිල්වා මහත්තයා ඇවිල්ලා කිව්වා හා එහෙම කරන්න බෑ. ඒ හඬ සිරිපාලගේ නෙවෙයි ඒ හඬ මෛත්‍රීපාල මහත්තයාගේ. අපි හොඳට දන්නවා. සිරිපාලවල කියනවා අපේ ඡන්ද දෙන්න නම් එහෙම කරන්න බෑ. එහෙම කරන්න නම් මොකද්ද කරන්න ඕන? නඩු පැවරීමේ අයිතිය අයින් කරා මානව හිමිකම් පිළිබඳ නඩුවක් හැර. මානව හිමිකම් පිළිබඳ නඩුවක් තිබෙනවා. මූලික අයිතිවාසිකම් නඩුවක් දාන්න පුළුවන් එතුමට විරුද්ධව. හැබැයි වෙන කිසිවක් නඩුවක් දාන්න බෑ. එඳා සිරන්ති නෝනට වෙච්ච විපත්තියම තමයි දැන් මෛත්‍රීපාල නෝනට සිද්ධ වී තිබෙන්නේ. කොතමයි. එඳා ඒ වගේම අපි ව්‍යවස්ථාදායක සභාවක් හැදුවා. ස්වාධීන කොමිෂන් සභාවට ස්ථාපිත කරා. ඒ නිසා වැදගත් ව්‍යවස්ථා සංශෝධනයක්
විධායක සභාව තුළ ඉඳමින් විධායක සභාවෙන් ඒ සඳහා පත් කරා ව්‍යවස්ථා සංශෝධන සකස් කිරීම සඳහා කමිටුවක් ඒ කමිටුවට අපේ පක්ෂ මමත් අපේ විජිත හේරත් සහෝදරයා සම්බන්ධ වෙලා වැදගත් 19 වෙනි ආණ්ඩු පිළිබඳ සංශෝධනයක් සම්මත කරගන්න පුළුවන්කම ලැබුණා මේ පාර්ලිමේන්තුවේ. ඒක අපි දින 100 ඇතුළත ජනතාවට ලබා දීපු විශේෂ ජයග්‍රහණයක්. විශාල කුමන්ත්‍රණයක් මේක පරාද කරන්න. සලසුම් කරා මේක පරාද කරන්න. මේ 19 වෙනි ආණ්ඩු පිළිබඳ සංශෝධන සම්මත කරගන්න තිබුණේ ජනතාවගේ ඡන්දෙන් නෙවෙයි. පාර්ලිමේන්තුවේ ඡන්දෙන්. පාර්ලිමේන්තුවේ ඡන්දෙන් සම්මත කරගන්න සමහර කෑලි කපලා අයින් කරන්න සිද්ධ වුණා. මොකද පාර්ලිමේන්තුවේ තුنين දෙක ඕන. ඒකට මර්වින්ගේ අත උස්ස ගන්නත් ඕන. ඒකට වීරවංශගේ අත උස්ස ගන්නත් ඕන. ඒකට වාසුදේවගේ නේද? අත උස්ස ගන්නත් ඕන. මුතු හෙට්ටිගේ අත උස්ස ගන්නත් ඕන. නේද? එතකොට මොකද වෙන්නේ? මො තුنين දෙක ගන්න ඕන. ඒ නිසා අපේක්ෂා කරන ප්‍රමාණයෙන් නොඋනත් සැලකිත ප්‍රමාණකින් ව්‍යවස්ථා සංශෝධන සම්මත කරගත්තා. විධායක සභාවේ අපිට තිබු එක කාර්යභාරයක්. ඒක අපි අවසන් කරා. ඊළඟ කාර්යභාරය ඊළඟ ප්‍රධාන කාර්යභාරයක් හැටියට පැවරී තිබුණා නීතිමය ප්‍රතිසංස්කරණ ටික. තොරතුරු දැනගැනීමේ පනත විධායක සභාව තුළ සාකච්ඡා කරලා අවසන් කරලා තිබෙන්නේ. දැන් ආණ්ඩුව අතේ තිබෙන්නේ පාර්ලිමේන්තුවට දාලා සම්මත කරගන්න. ජාතික විගණන කොමිසම සභාව පනත සාකච්ඡා කරලා අවසන් කරලා තිබෙන්නේ ආණ්ඩුවේ අයිතිය තියෙන්නේ ඒක සම්මත කරගන්න. ඒ වගේම മന്ത്രിවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය අපේ පක්ෂය විසින් සකස් කරලා මීට මාස දෙකකට පමණ පෙර විධායක සභාවට බාර දීලා තිබෙනවා. සම්මත කරගැනීමේ අයිතිය තියෙන ඒගොල්ලෝ ගාව. ඒතකොට ඒ ටිකත් ඉවරයි. විවස්ථා ප්‍රතිසංස්කරණත් ඉවරයි. නීතිමය ප්‍රතිසංස්කරණත් ඉවරයි. ඊළඟ මේකට පැවරී තිබුණේ මොකද්ද? වංචනිකයන් දූෂිතයන් සොයා බලා පැමිණිලි කොට නීතිමය ක්‍රියාමාර්ග වලට පැමිණෙවීම. ඒකත් විධායක සභාවට පැවරිච්ච කාර්යභාරය. ඒ වෙනුවෙන් විධායක සභාවෙන් වංචා දූෂණය පිළිබඳව ඒ පැමිණිලි කරන ඒ සඳහා මැදිහත් වීම සොයා බලන කමිටුවක් ගොඩ නැගුවා. ඒ කමිටුවට අපි සහභාගී වුණා. අපි සහභාගී වුණා. යන්න ඕනේ නැද්ද? සහභාගී වෙච්ච ඉඳලා තමයි මේ ටිකවත් වෙන්නේ මතක තියාගන්න. නොවන ටික මං කියන්න. නොවන ටික දැනගත්තෙත් සහභාගී වෙච්ච හින්දා. එකක්. ඔබ දන්නවා ජොන්ස්ටන් පනාන්දු අත්අඩංගුවට අරගත්තා. දැන් රාජපක්ෂ මහත්මයා කිව්වා මා දැක්කා ජොන්ස්ටන් පනාන්දු අත්අඩංගුවට ගත්තේ සතොසෙන් බඩු අරගෙන පස්සේ සල්ලි දුන්නලු දැන් මිනිහා හිරේලු. එහෙම නේද කිව්වේ? කාටවත් දෙනවද සතොසෙන් ණයට බඩු? සීනි 500 කිල්ලනු ගිල සතොසෙන්. සතොසෙන් කාටවත් බඩු ණයට දෙන්නේ නැහැ. එක. දෙක ජොන්ස්ටන් පනාන්දු සතොස භාර ඇමතිවරේ. ඔව් සතොසෙන් ලක්ෂ 63ක බඩු අරගෙන තිබ්බා. ලක්ෂ 63ක බඩු. රාජපක්ෂ කියන පොඩි හොරු වල්ලනවා. පොඩි හොරා ලක්ෂ 63. ඒගොල්ලන්ගේ ගැහිලි හැටියට පොඩි තමයි. මං කියන්න ලොකු ඒවා ගැන. ඊට පස්සේ මේ ලක්ෂ 63 සතොසෙන් බඩු අරගෙන ඡන්ද ව්‍යාපාරයේදී ජොන්ස්ටන්ගේ පුතාගේ ඡන්ද ව්‍යාපාරයේ අර දන්සල් විවෘත කරලා කණ්ඩ දුන්නා. මේකයි ප්‍රහේස්. සල්ලි ගෙවලා තිබුණේ නැහැ සතොසට. බඩු ටික ගිහිල්ලා බෑවේ ජොන්ස්ටන්ගේ ගෙදර. සාක්ෂි තියෙන බඩු බෑවේ ජොන්ස්ටන්ගේ ගෙදර. සල්ලි දීලා නැහැ. බිල්පත කරලා තියෙන ජොන්ස්ටන් සල්ලි ගෙවලා නැහැ. ඊට පස්සේ පරීක්ෂණය කරලා උසාවියට වාර්තා කරා. වාර්තා කරාට පස්සේ අප්‍රේල් මාසේ 8 වෙනිදා ගිහලා සල්ලි බැන්දා. එහෙම බේරෙන්න පුළුවන්. පරීක්ෂණය පටන් ගන්නකොට තියෙන හොරකම අපේ රටේ පොදු දේපල පනත යටතේ මතක තබා ගන්න අපේ පාර්ලිමේන්තුවේ සම්මත කරපු ශක්තිමත් පනතක් තියෙනවා පොදු දේපල පනත. රුපියල් 25000කට වඩා රාජ්‍ය දේපල පොදු දේපල අපහරණය යෙදුවා. රුපියල් 25000ට වඩා පොදු දේපල අපහරණය යෙදුවොත් අපනේ රුපියල් 25000. මෙතන ලක්ෂ 63ක් නේ. පොදු දේපල යටතේ පනත යට ජොන්ස්ටන් පනාන්දු අත්අඩංගු වෙන්නේ. මේ කමිටුවට සහභාගී වෙනකොට අපි එක ප්‍රශ්නයක් ඇහුවා. මම ඇහුවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට. දැන් මේ අපි වංචනිකයන්ට දඬුවම් දෙන්න මේකෙන් උත්සාහ කරන්නේ. ඒ සඳහා පැමිණිලි යොමු කරන්න, ඒක මොකද වෙන්නේ කියලා බලන්න, ඒ සඳහා තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි අපිට එකක් දැනගන්න ඕන. දැන් මේ වංචනිකයන්ට දඬුවම් දෙන්න හදනකොට අහුවෙන්නේ කවුද? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා. දැන් අහුවෙන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දෙවනි පළේ නායකයෙක්. ජොන්ස්ටන් කුරුණෑගල දිස්ත්‍රික් නායකයා. සජින් වාස් ගුණවර්ධන ගාලු දිස්ත්‍රික් මන්ත්‍රී.
તો දැන් හොරුන්ට දඬුවම් දෙන්න යනකොට දඬුවම් දෙන්න වෙන්නේ කාටද? මෛත්‍රීපාල මහත්තයාගේ පක්ෂයයි. මම ඇහුවා කලින්ම වැඩේට මැදිහත් වෙන්න කලින් ඔන්න දැන් දඬුවම් දෙන්න යන්නේ ඔබතුමාගේ පක්ෂ නායකයන්ට ඒ දඬුවම් ක්‍රියාත්මක වෙන්න යනකොට බාධා කරනවද කියලා. දැනගන්න එපා කලින්ම. එතුමා ඒ වෙලාවේ කිව්වා නෑ කියලා. මටත් ඕන මේ හාදෙන්ට නාම යෝජනා නොදී ඉන්න මොනවා හරි කරගන්න ඕන කියලා. මේක තමයි එතුමා කිව්වේ. හැබැයි දැන් පේන්නේ බාධා කරනවා. ඒක මම කියන්නේ. ජොන්ස්ටන් තියෙන චෝදනාවම තමයි අනුර යාපට තිබෙන්නේ. ඒ චෝදනාව. තෙල් සංස්ථාවේ සල්ලි වලින් සතොසෙන් බඩු අරගෙන අනුර යාපගේ ගෙදර බා ගන්නවා. සල්ලි තෙල් සංස්ථාවේ බඩු ගන්නේ සතොසෙන් බා ගන්නේ අනුර යාපගේ ගෙදර. එහෙම පුළුවන්. ආහාර මල්ලක වටිනාකම 2300. 2300 ගානේ ආහාර මලු 2500. ගෙදර බාගත්තා. ගෙදර වැඩ කරන තරුණයා කට උත්තරේ දීලා තියෙනවා බඩු බෑවේ ගෙදර කියලා. එහෙනම් දැන් මොකද වෙන්නේ? ජොන්ස්ටන් අත්අඩංගුවේ ඉන්නවා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මහා ලේකම් අනුර යාපත් අත්අඩංගුවේ සිටිය යුතුයි. සිටින්නේ නැත්තේ ඇයි? සභාපති මෛත්‍රීපාල ලේකම් අනුර යාපත්. මේකයි ඇත්ත. පෞගේ ඡන්ද කාලයේදී ක්‍රීඩා අමාත්‍යාංශ විසින් කැරම් බෝඩ් සහ විශේෂම කැරම් බෝඩ් සහ ක්‍රීඩා උපකරණ විශාල ප්‍රමාණයක් මිලදී ගන්නවා. ඒවා බෙදා හැරලා තියෙන්නේ ජනාධිපති වර්ණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති වර්ණ ප්‍රචාරක කාර්යාලවලට. බඩු ගන්න ක්‍රීඩා අමාත්‍යාංශය කැරම් බෝඩ් එක තියන්නේ රාජපක්ෂගේ කාර්යාලය. ජොන්ස්ටන්ගේ චෝදනාවමයි මහින්දානන්ද අලුත්ගමගේට. හැබැයි මහින්දානන්ද එළියේ ජොන්ස්ටන් ඇතුලේ කොහොමද වෙන්නේ? මැදිහත් වීම තිබෙනවා. මේක බාධා කරනවා කියන තව බාධා කරන්නේ. සජින් වාස් ගුණවර්ධන මම දැක්කා මහින්ද මහත්තයා කියන සජින් වාස්ගේ මේ වාහන දෙකක ප්‍රශ්නයක් නේ. ඒකටත් අරන්නේ කියන. නෑ වාහන දෙක ප්‍රශ්නයක් නෙවෙයි. ජනාධිපති ලේකම් කාර්යාලය, ඒ කියන්නේ ජනාධිපතිවරයාගේ කාර්යාලය සජින් වාස් ගුණවර්ධනට වාහන 20ක් දීලා තිබුණා. ඒ වාහන 20ම දිව්වේ සජින් වාස්ගේ පුද්ගලික කම්පැනි එකක් තියෙනවා කොස්මෝ ඒවියේෂන් කියලා. කොස්මෝ ඒවියේෂන්. ඒ සමාගමේ තමයි මේ වාහන 20 දුවන්නේ. වාහන අරන් තියෙන ලීසින් කරලා. ලීසින් එක ගෙවන්නේ ජනාධිපති ලේකම් කාර්යාලය. මාසික වාහන 20 ලීසින් එක ගෙවන ජනාධිපති ලේකම් කාර්යාලය. වාහන ටික දුවනවා සජින් වාස්ගේ කම්පැනි එක. පොදු දේපල පනතයට 25000ක් හොරකම් කරොත් අප නැහැ. මේක වාහන 20ක්. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මහත්තයා ශ්‍රීපති සූර්යාරච්චිව අත්අඩංගුවට ගත්තා. මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා ශ්‍රීපති සූර්යාරච්චිව රිමාන්ඩ් කරා. හේතුව මොකක්ද? එක වාහනයක් අයථා ලෙස පාවිච්චි කිරීම. તો ශ්‍රීපතිව එක වාහනයක් අයථා ලෙස පාවිච්චි කිරීම හේතු කොටගෙන හිරේ දාපු රාජපක්ෂ වාහන 20ක් සජින් වාස් ගුණවර්ධන රජයේ වාහන තමන්ගේ පෞද්ගලික සමාගමේ දුවලා පරීක්ෂණය කරා යනකොට රෑ ඇවිල්ලා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් 18ක් දාලා ගිහිල්ලා තව දෙකක් අතුරුදහන්. සාමාන්‍ය රාජ්‍ය සේවකට 25000කට වඩා අයථා පරිහරණයක් වුණොත් අප නැහැ. සජින් වාස් ගුණවර්ධන ඇතුළේ ඉන්න ඕනේ නැත්. මොකද පොඩි හොරකම් වෙන්නේ. බැසිල් රාජපක්ෂ දිවි නැගමේ මුදල් මුළුමනින්ම ඡන්ද ව්‍යාපාරයට යෙදුවා. දිවි නැගමේ මුදල් කාගේද? මෙරටේ සමෘද්ධිලාභින්ගේ මුදල්. උන්ගේ ස්ථාවර තැන්පත වල තියෙන සල්ලි විශාල කෝටි ප්‍රකෝටි ගණනක් තිබෙනවා. ඔය දිවි නැගම පනත හදන වෙලාවේ එහි මූල්‍ය පාලනය කිරීමට ඇමතිවරයාට ගන්න තිබුණු බලය ඉවත් කරන්න කියලා තමයි සිරානි බණ්ඩාරනායක දා නියෝගය දුන්නේ. ඒ නිසා තමයි සිරානි බණ්ඩාරනායක නිරපැහැරලා ඒ ගිණුමේ මුදල් බැසිල් රාජපක්ෂට ඕන විදිහට පරිහරණය කරන්න නීති හදාගත්තා. අයථා ලෙස මුදල් පරිහරණය කරා. මිලියන 600කට වඩා මුදලක්. ලක්ෂ 6000කට වඩා මුදලක්. ඉතින් බැසිල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්න ඕනේ නැත්. ගන්න ඕන. එහෙනම් මේ පොඩි හොරකම් කියන්නේ මොනවද? දැන් දියත් වෙලා තිබුණා වේගي. මූල්‍ය අපරාධ කොට්ටාසෙත් CID එකෙත් අල්ලාස්සෝ දූෂණ කොමිසම සභාවෙත් පරීක්ෂණ 92ක් සිදු වෙමින් තිබෙනවා. 92ක්. ඒ පරීක්ෂණ වල තොරතුරු ලියකියවිලි සියල්ල අපසතුව තිබෙනවා. 92ම අපි ගාව තිබෙනවා.
පරීක්ෂණ 92ක් දියත් වෙලා තිබෙනවා. එක්කෙනෙක් කවුද? සිරන්ති රාජපක්ෂ. දැන් නාමල් මන් දැක්ක කියලා තියෙනවා මේ අනේ සිරිලිය පදනම. ජනාධිපති ලේකම් කාර්යාලයේ ලොකු බිල්ඩින් හදලා ඒ බිල්ඩින් එකෙන් භාගයක් වෙන් කරා සිරන්ති රාජපක්ෂගේ කාර්යාලය. නාමල් දරුවා සිරන්ති මව ගෙදර උයා පියාගෙන ඔබට බත් ටික කවලා පෝලා දරු මල්ලන්ගේ රෙදි ටික හොදලා බලා කියාගෙන හිටියානම් අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි එහෙම නෙවෙයි කරේ. සිරිලිය ගිණුමක් ආරම්භ කරා. විවිධ සමාගම් වලින් සල්ලි දාගත්තා ඒකට. සිරිලිය ගිණුමේ චෙක් පත් වලට අත්සන් කරේ සිරන්ති රාජපක්ෂ. සිරිලිය ගිණුමේ සිරන්ති රාජපක්ෂගේ හැඳුනුම්පත් අංකය මොකක්ද? 2.2.2.2.9යි V. එක්ක ඉපදෙන්න ඉන්නේ 2022 එක්ක ඉපදිලා තියෙන්නේ 1922. 22කින් පටන් ගත්තොත් එහෙම නේද? ඕනෑම හැඳුනුම්පත් අංකයක් දිහා බලලා කියන්න පුළුවන්. ඔහු හෝ ඇය ගෑණියෙක්ද පිරිමියෙක්ද කියලා හැඳුනුම්පත් අංකෙන් කියන්න පුළුවන්. මේ හැඳුනුම්පත් අංකය අනුව සිරන්ති පිරිමියෙක්. කල්පනා කරලා බලන්න. ඉතින් පරීක්ෂණේ පටන් ගන්න තිබෙනවා. අපරාධ මූල්‍ය අපරාධ කොට්ටාසෙ වල කට උත්තරයක් දෙන්න. අනිත් සියලු දෙනාගෙන් ප්‍රශ්න කරලා තිබෙනවා. හැබැයි සිරන්ති රාජපක්ෂෙන් තාම ප්‍රශ්න කරලා නැහැ. ඒ ප්‍රශ්න කරන්න ඕන. මම නැවතත් කියන්නේ සිරන්ති මැතිණිය ගෙදර උයා පියාගෙන දරු මල්ලන්ට කවා පවා රෙදි හොදාගෙන නේද? ඇඳ ඇතලිට සුද්ධ පවිත්‍ර කරලා ගේ දොර අතු ගාගෙන අපේ ගෙවල් වල නේද බිරින්දෑ ඉන්නා වගේ හිටියානම් ওই ප්‍රශ්නේ වැරදි. නමුත් මේගොල්ලෝ එහෙම නෙවෙයි. මහජන මුදල පහරණේ යෙදුවා. මේක කියන්නේ. හැබැයි මේ කට උත්තරේ ගන්නෙත් බල කරලා මම තමුන්වහන්සේලා දැන් කියන්නේ. සිරන්ති රාජපක්ෂ ඒ මෙතුමියගේ කට උත්තරේ ගන්නේ මූල්‍ය අපරාධ කොට්ටාසයට ගිහිල්ලා නෙවෙයි. මම දන්නවා හොඳට. මූල්‍ය අපරාධ කොට්ටාසෙන් ඇවිල්ලා කට උත්තරේ ගන්න යනවා තැනකට. තැන මම පස්සේ කියන්නේ. මොකක්ද මේ වෙන්නේ? බලපෑම. ඊළඟ අපේ රටේ ප්‍රධාන ගනුදෙනු දෙකක් තිබෙනවා. එකක් ඇවන්ගාඩ් ගනුදෙනු. විශාල මූල්‍ය සහ ආයුධ ගනුදෙනුවක් තිබෙනවා ඇවන්ගාඩ් ගනුදෙනු. අනිත් එක මිග් ප්‍රහාරක යානක් මිලදී ගැනීමේ ගනුදෙනු. මිග් ප්‍රහාරක යාන මිලදී ගන්නකොට උතුරේ අපේ තරුණයා මිය දෙනවා. වෙඩි උණ්ඩට බෝම්බෙට ප්‍රහාරයක් ලක් කළා මිය දෙනකොට ගෝඨාභය රාජපක්ෂලා මිග් ප්‍රහාරක යාන අරගෙන කෝටි ගණන් ගැහුවා. චෙක්පතරි එංගලන්තේ බිලිස්සා කියන සමාගමට. එංගලන්තේ බිලිස්සා කියන සමාගමක් ඇත්තෙත් නැහැ. සාක්ෂියක් වෙලා තිබෙනවා. ඒ නිසා ඇවන්ගාඩ් ගනුදෙනුවත් මිග් ප්‍රහාරක යානා ගනුදෙනුවේ කෙලවර ඉන්නේ ගෝඨාභය රාජපක්ෂ. ඊළඟ කෙත්තාරාම ක්‍රීඩාංගණේ දිවා රාත්‍රී ක්‍රිකට් තරඟ පවත්වනකොට ඒ තරඟයකට දාන බල්බ් එකක් ආසන්න වශයෙන් රුපියල් 60000 ඉක්ම වුණා. ඒ බල්බ් විශාල ගාණක් ගලවගෙන ගිහිල්ලා නුවර කාර් රේස් පදින්න ඉල්ලලා තිබෙනවා. ඒ ඔක්කොම බාර අරගෙන ඉන්නේ කාල්ටන් ක්‍රීඩා සමාජය. බල්බ් ටික ආපහු ගෙන දීලා නැහැ. බල්බ් වල වටිනාකම මිලියන 60යි ලක්ෂ 600යි. පරීක්ෂණේ දියත් වුණාම කරමුලට අහු වෙන්නේ නාමල් රාජපක්ෂ. ඔන්න පුතා බලන්න. ඊළඟ අපේ රටේ රගර් ක්‍රීඩකෙක්ට දක්ෂ ක්‍රීඩකෙක් ඔහු ඝාතනය කරා. ඒ වෙලාව කිව්වා වාහනේ හැප්පිලා තමයි මිය ගියේ කියලා කිව්වා. අනුර සේනානායකලා දාලා නියෝජ්‍ය පොලිස්පති දාලා කොළඹ බස්නාහිර බී වාර්තාව හැදුවා වාහන අනතුරකින් වාහනේ ගිනිගෙන මිය ගියා කියලා. හැබැයි පර්ස් එක හම්බ වෙනවා මීටර් 200කට ඈතින්. අපේ රටේ මාර පර්ස් තියෙන වාහනේත් ගිනිගෙන තරුණයාත් ගිනිගෙන පර්ස් එක ඉතුරු වෙලා. දැන් ඔප් වෙලා අවසන් ඒක ඝාතනයක් කියලා. පොලිස්පතිවරයා සහතික කරනවා. ඒක ස්වභාවිකව වාහන අනතුරකින් මිය ගිය එකක් නෙවෙයි. ඒක ඝාතනයක් කියලා. ඒකේ කෙලවර ඉන්නේ කවුද? පරීක්ෂණ පැවැත්වුවොත් ඒකේ කෙලවර ඉන්නේ යෝසිත රාජපක්ෂ. ඊළඟ රාඩා ආයතනයේ සිද්ධ වෙච්ච ගණදෙනුවක් පිළිබඳ පරීක්ෂණයක් කරනවා. 2005 අවුරුද්දේ LTT සංවිධානයේ ඡන්ද වර්ජනය කර ගැනීම වෙනුවෙන් මුදල් දුන්නා. දෙන්න මුදල් මදි වුණා. ඊටු මුදල් දුන්නේ කොහොමද? සුනාමියෙන් අවතන් වූ ප්‍රදේශවල නිවාස ඉදිකිරීම සඳහා ව්‍යාපෘතියක් හැදුවා. ඒ ව්‍යාපෘතියට සල්ලි දීලා ඒ පළාතේ ගෙවල් හදනවා කිව්වා. සල්ලි දීලා ගෙවල් හදනවා කිව්වා. එක ගෙයක් හැදුවේ නැහැ. සල්ලි ඔක්කොම ගියේ LTT සංවිධානයට. එහෙ යුද්ධ කරනවා. මේ රාජපක්ෂ කොටින්ට සල්ලි දෙනවා.
පරීක්ෂණයේ කෙලවර ගියොත් මුලටම ඉන්නේ මහින්ද රාජපක්ෂ. මොකක්ද තව තියෙන්නේ? ඊළඟ යුක්‍රේනයට අවියායුධ විකිණීම පිළිබඳව යුක්‍රේනයේ කැරලිකරුවන්ට අවියායුධ විකිණීම පිළිබඳව පරීක්ෂණ දියත් වෙලා තිබෙනවා. ඒ පරීක්ෂණයේ කෙලවර ඉන්නේ කවුද? හිටපු රුසියාවේ තානාපති උදයංග වීරතුංග මහින්ද මහත්තයාගේ පුංචි අම්මගේ පුතා. ඒ පරීක්ෂණයේ කෙලවරට ගියොත් අවු වෙනවා ඥාති සොයුරා. එලංකේකේ මහා පරිමාණ මුදල් කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරලා තිබෙනවා. හොරකම් කරලා තිබෙනවා. පාඩු පිට පාඩු ගහලා තිබෙනවා. එලංකේකේ වාර්තාව එළියට ආවා. එලංකේකේ එක තරුණියක් වැඩ කරලා තිබෙන්නේ නාමල් රාජපක්ෂ ගාව. එලංකේකේ වැඩ කරන තරුණිය. ඒ තරුණියට ගෙවලා තියෙන ලක්ෂ 43ක්. පරීක්ෂණයේ කෙලවරගෙන අල්ලගෙන ගියොත් කෙලවරින් අහුවෙන්නේ එයාලංකේගේ සභාපති සිරන්ති නෝනාගේ මල්ලි. එහෙනම් පරීක්ෂණ ටික දියත් වුණොත් මොකද වෙන්නේ? රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, යෝෂිත රාජපක්ෂ, සිරන්ති රාජපක්ෂ, සිරන්තිගේ මල්ලි මහින්ද මහත්තයාගේ ඥාති සොයුරා. සියල්ලම වටේ පරීක්ෂණ දියත් වෙමින් තිබෙනවා. හැබැයි දැන් පරීක්ෂණ අවසන් සීමාවට අවිල්ලා තියෙනවා. මම ඉතාම හොඳින් දන්න නිසා කියලා. නමුත් දැන් මේ පරීක්ෂණ සඳහා බාධා කෙරෙමින් තිබෙනවා. මෙතනින් එහා මේ පරීක්ෂණ යයිද කියන සැකය දැන් මතුවලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ පැත්තෙන් කල්පනා කරනවා. එක්සත් ජාතික පක්ෂ ජයග්‍රහණය කරන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙදීමක් ඇති වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙදීමක් ඇති වෙන්න නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිළ ශක්තිමත් වෙන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ පිළ ශක්තිමත් වෙන්න නම් ඒ හොරකම් කරපුවාට දඬුවම් නොදී ඉන්න ඕන. දැන් එක්සත් ජාතික පක්ෂ දැනුවත්ව මෙම පරීක්ෂණ සඳහා බාධා කරමින් තිබෙනවා. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා දැන් මේ අත්අඩංගුවට ගන්න හදන්නේ තමන්ගේ පක්ෂ නියෝජිතය තමන්ගේ පක්ෂ කණ්ඩායම බාධා කරමින් තිබෙනවා. ඒක තමයි ඇත්ත. දැන් පරීක්ෂණ දියත් වුණා TRC විදුලි සංදේශ නියාමන කොමිසමේ මිලියන 600ක් ලක්ෂ 6000ක් මතක තබා ගන්න. ලක්ෂ 6000ක සිල් රෙදි බෙදලා දැන් විදුලි සංදේශ නියාමන කොමිසම කියන්නේ මොකද්ද? මේ සංඛ්‍යාත දෙන්නේ ඔය ඩයලොග් වලට මොබිටෙල් වලට රූපවාහිනී වලට සංඛ්‍යාත බෙදලා දීලා ඒ වහසුරුවන ආයතනය TRC විදුලි සංදේශ නියාමන කොමිසම. ඒ කොමිසමෙන් සිල් රෙදි බෙදෙනවා. ඒක රෙදි ගේට ගහලා ඇද්දද දන්නේ සංඛ්‍යාත. ලක්ෂ 6000ක සිල් රෙදි බෙදලා තියෙනවා. පරීක්ෂණය අවසන් කරලා තිබෙන්නේ. කෙලවර ඉන්නේ කවුද? ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග. විදුලි සංදේශ නියාමන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනුස පැල්පිට සිල් රෙදි ගත්තා යයි කියන මෙහෙම කියන්න සිද්ධ වෙලා තියෙනවා අපේ වටිනා අපා සෝමානන්ද හඳුන. දැන් පරීක්ෂණ නතර වෙලා තිබෙනවා. එතනින් එහා ක්‍රියාමාර්ග ගන්න නැතුව තිබෙනවා. මේ සඳහා දේශපාලන මැදිහත් වීම තිබෙනවා. අපි පක්ෂයක් හැටියට විධායක සභාව තුල වංචා දූෂණය සෙවීම සඳහා පත් කරන ලද කමිටුව තුල ක්‍රියාකාරීව මැදිහත් වෙමින් මේ වංචනිකයට දඬුවම් දෙන්න, ඔවුන් නිලදරව් කරන්න, ඔවුන්ගේ සාක්ෂි තොරතුරු එක්රැස් කරගන්න මැදිහත් වුණා. ඒ කරන්න ඕනේ නැද්ද අපි? ඒ අපිට පැවරී තිබුණු වගකීම. ඒ වගකීම අපි ජාතික විධායක සභාව තුල ඉටු කරලා තිබෙනවා. දැන් මොකක්ද වෙලා තියෙන්නේ? මෙතනින් එහා වංචා දූෂණ ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු වෙන්න එපා. මෙතනින් එහා අලුත් විවස්ථා සංශෝධන බලාපොරොත්තු වෙන්න එපා. දැන් අවසන් ජාතික විධායක සභාවේ කාර්යභාරය. ඡන්ද ක්‍රමයේ පිළිබඳ සාකච්ඡාවක් තිබෙනවා. මේ මනා ප්‍රක්‍රමයේ මා හෙනයක් බවට පත් වුණා කියලා විවාදයක් තිබෙනවා. ජනතාවගේ සාකච්ඡාවක් තිබෙනවා. ඔය මනා ප්‍රක්‍රමයේ ඉවත් කරන ඡන්ද ක්‍රමයක් හදමු. ඒ ඡන්ද ක්‍රමයට අපි අදහස් සහ යෝජනා අපි ඉදිරිපත් කළා තිබෙනවා. ඒ අදහස් සහ යෝජනා පිළිබඳ සැලකිල්ලක් කරලා නව ඡන්ද ක්‍රමයක් හැදුවොත් ඒ ඡන්ද ක්‍රමයක් මේ පාර්ලිමේන්තුව විසිරුව හරින කලින් සම්මත කරගත්තොත් ඒක රටට ලොකු දෙයක්. අපි උත්සාහයක් දරනවා. සාර්ථක වීමේ ඉඩකඩ අපි මත පමණක් නෙවෙයි තිබෙන්නේ. එතකොට විවස්ථාවේ සංශෝධන ටික අවසන්. වංචා දූෂිතයන්ගේ ක්‍රියාමාර්ග අපි ඉදිරියට ගෙමින් තිබුණා. ඒක අවසන් වෙමින් තිබෙනවා. නීතිමය ප්‍රතිසංස්කරණ ටික අවසන්. ඒ කියන්නේ මොකද්ද? දැන් ජාතික විධායක සභාව අවසන්. ජාතික විධායක සභාවට පැවරී තිබෙන කාර්යභාරය ඉවරයි. ජාතික විධායක සභාවට පැවරී තිබුණු කාලය අවසන්. ජාතික විධායක සභාව පහුගිය අප්‍රේල් මාසයේ 19 වෙනිදා ඉඳන් කැඳවිලත් නැහැ. අය කැඳ වුණත් ජනතා විමුක්ති පෙරමුණේ අපි යන්නෙත් නැහැ. සාහිතිකයි. මේක කැඳවිලත් නැහැ අප්‍රේල් මාසයේ 19 වෙනිදා අය කැඳ වුණාට යන්නෙත් නැහැ. මම කෙලින් කියලා යන්නේ. සාමාන්‍යයෙන් අපේ ගමේ දන්සල් කමිටුවක් එකතු වුණත් නේද?
බඩු ටික එකතු කරලා සල්ලි ටික එකතු කරලා දන්සල පවත්වලා දවස් දෙකකින් පස්සේ දන්සල් කමිටුව එකතු වෙලා අයවැය පෙන්නලා නේද ඒවා පෙන්නලා අවසන් කරනවා. හැබැයි අපේ රටේ ජාතික විධායක සභාවට එවැනි අවසානයක්වත් නැහැ. එවැනි සදාචාරයක් තියෙන නායකයෝ නෙවෙයි අපේ රට පාලනය කරන. අවසන් සමාලෝචනයකින් අවසන් කරගත යුතු තිබුණා. නමුත් අප්‍රේල් මාසේ 19 වෙනිදාකින් පසු එක ස්වභාවිකව මීදිලා තිබෙනවා. නැවත නැගිට්ටත් ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා දැන් රටේ ජාතික විධායක සභාව කියලා එකක් නැහැ. ඊළඟ රටේ අගමැතිවරයෙක් ඉන්නවද? දැන් රටේ අගමැතිවරයෙක් ඉන්නවද? දැන් රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයක් රටේ තියෙනවා. හරිනම් අපේ රටේ අගමැතිවරයෙක් නෑ දැන්. රනිල් වික්‍රමසිංහ මහත්මයාට අගමැති ධූරය දරන්න ජනවරමක් තිබෙනවා. මම අහනවා මේ හම්බන්තොට ජනතාවගේ. සජිත් ප්‍රේමදාසට අමාත්‍ය ධූරයක් දරන්න ජනවරමක් දුන්නද හම්බන්තොටේ? දුන්නද? ආණ්ඩුවක් හදන්න ජනවරමක් දුන්නද? එතන රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති ධූරය නෑ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාට ඇමති ධූරයක් නෑ දැන්. 2010 ඡන්දෙදී රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ එක්සත් ජාතික පක්ෂයට ලැබිච්ච മന്ത്രി ධූරය ඉතුරු වෙලා හිටියේ 42යි. පාර්ලිමේන්තුවේ 225ක් ඉන්නවා. 225 එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන 42යි. දැන් 42ක් නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ නායකයා අගමැති වෙලා ඉන්නවා. මොකද මේ ප්‍රජාතන්ත්‍රවාදී? මේක නීතියට එකඟද? ප්‍රජාතන්ත්‍රවාදයට එකඟද? ජනවරමට එකඟද? සදාචාරයට එකඟද? එකඟ නැහැ. යන්තම් හරි එකඟයි කවද දක්වද? දින 100ට අප්‍රේල් මාසේ 23 දක්වා. එයි අපිට මතකයි ඡන්ද වේදිකාවේදී කිව්ව මෛත්‍රීපාල මහත්තයා ඔහු ජනාධිපති වුණාට පස්සේ අර දින 100 පාර්ලිමේන්තුව විසිරුව හරින තෙක් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති කරනවා කිව්වා. උත්තරයි තියෙන්නේ. වෙන ජනවරමක් මේකට නැහැ. වෙන අයිතියක් නැහැ රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති ධූරය දරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාට අගමැති ධූරය දරන්න තිබුණ එකම ඉඩ තමයි මෛත්‍රීපාල මහත්තයා කිව්ව ඡන්දෙදී එයා දිනුවට පස්සේ රනිල් මහත්තයා දින 100ක් යන තෙක් අගමැති ධූරය පත් කරනවා කිව්වා. දැන් දින 100 ඉවරයි. එහෙනම් ඒ සදාචාරාත්මක අයිතියත් රනිල්ට නෑද? ඒ විතරක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්තයා මොකද කිව්වේ? ඔහු කිව්වා මට මතකයි. ඔහුට ඔක්සිජන් තියෙන. ඔක්සිජන් හුස්ම ගැනීම සඳහා ඔක්සිජන් තියෙන්නේ ඔහුට අප්‍රේල් මාසේ 23 දක්වා විතරයි කියලා. ඒකට අගමැති ධූරය දරන්න ජීවයේ තියෙන්නේ ඔහුට අප්‍රේල් මාසේ 23 දක්වා විතරයි කියලා. එනිසා දැන් අගමැති ධූරය මලකුණා. මොකද ඔක්සිජන් නෑ අප්‍රේල් 23 න් පස්සේ. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති ධූරය දරන්නේ හොරෙන් ඔක්සිජන් අරගෙන. ඒ නිසා තව දුරටත් අපේ රටේ අගමැති ධූරයක් නෑ. අගමැති තනතුරක් නෑ. අගමැති තනතුර හොවන රනිල්ට අයිතියක් නෑ. ඊළඟ මේ කැබිනට් මණ්ඩලයට රට පාලනය කරන්න අයිතියක් තියෙනවා. මේ කැබිනට් මණ්ඩලයේ දියුරුම් දෙන වෙලාවේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කිව්වේ මොකද්ද? දියුරුම් දීලා ඉවර කරපු කතාවේදී කිව්වා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා මේ කැබිනට් මණ්ඩලය පත් කරන්නේ දින 100කට විතරයි. දින 100කට විතරයි. දැන් දින 100 ගත වෙලා මාසයකට වඩා වැඩි කාලයක් ගත වෙමින් තිබෙනවා. ඒ නිසා තව දුරටත් මේ කැබිනට් මණ්ඩලයට රට පාලනය කරන්න අයිතියක් නැහැ. සජිත් ප්‍රේමදාසට ගිහිල්ලා නේද? ඔය සූර්යව පැත්තේ ඉඩම් ඩෝසර් කරනවා. ඉඩම් බෙදන්න. සජිත් ඔයාට ඒකට අයිතියක් නැහැ. හොඳින් තේරුම් ගන්න. එක තැන්වල ගිහලා පාරවට කාපට් දාන්න. පාරට කාපට් දාන්න නෙමෙයි දාපුවට දෙන්න සල්ලි නැතුව ඉන්නේ. සජිත් ඒව මුකුත් දන්නේ නැහැ. මෙහෙට වෙලා මොනවද කර කර ඉන්නවා. රහේ නායකයා. දැන් මේ හදපු පාරවල් වලට ගෙවන්න බිලියන 500ක් ඕන. බිලියන 500ක් කියන්නේ බිලියනක් කියන්නේ කෝටි 100ක්. කෝටි 100ව 500ක්. ඒ කියන්නේ කෝටි 50000ක් ඕන. මේ තියෙන ඒවට ගෙවන්න. හදපු ඒවට ගෙවන්න කෝටි 50000ක් නැතුව ඉන්නවා. සජිත් ගිහිල්ලා මුල්ගල් තියනවලු. පාරවල් වලට කාපට් දාන. සජිත් මහත්තයාට ඇමතිකම් කරන්න අයිතියක් නැහැ. මොකද තියෙන අයිතිය? මේ හම්බන්තොට ජනතාව 2010 ඡන්දය දුන්නාට සජිත් ඇමති දුර හොබවන. නෑ. ඕන්නම් ඒ අමාත්‍ය මණ්ඩලය වළංගු වෙන්නේ දින 100ක් දක්වා විතරයි. ඒ නිසා තව දුරටත් මේ ඇමති මණ්ඩලය වළංගුත් නෑ. මේ අගමැතිවරයා වළංගුත් නෑ. මේ විපක්ෂ නායකවරයා වළංගු. මේ විපක්ෂ නායක වළංගු. මේ විපක්ෂ නායකට පාර්ලිමේන්තුවේ අපි ප්‍රශ්නයක් කියව කතානායකතුමාගේ. විපක්ෂ නායක කවුද? කතානායකතුමා නෝ කතා නෝ සිනා. තාම විපක්ෂ නායක කවුද කියලා නැහැ. හැම පාර්ලිමේන්තු දවසකම අපි නැගිටිනවා.
නැගිටලා යනවා ගරු කතානායකතුමනි. විපක්ෂ නායක කවුද? මම තව ටිකක් අධ්‍යයනය කරනවා ටිකක් ඉන්නකෝ. මොකද පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවල අනුව කතානායකතුමා කියන එකට වඩා උඩින් යන්න බෑ. ඒකනේ තුමා උඩින් ඉන්නේ. ඒක ඔකයි වෙලා තියෙන්නේ. ඉතින් පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂ නායකවරේ දන්නේ නැහැ කවුද කියලා. ඒ විපක්ෂ නායක ධූරය හොබවන නිමල් සිරිපාලට අයිතියක් නැහැ. මෙම විපක්ෂ නායක ධූරය හොබවන්න පුළුවන්ද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව රැස්ුණා. රැස්ලා මධ්‍යම කාරක සභාවේ තීරණයක් ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායමක් ආණ්ඩුවට යන්න ඕන කියලා. ඉතින් ආණ්ඩුවට ගියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති පියසේන ගමගේ ආණ්ඩුවේ ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපසභාපති මහින්ද අමරවීර ආණ්ඩුවේ ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බහණ්ඩාගාරික රාජිත සේනරත්න නාවින්න ආණ්ඩුවේ ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ උපසභාපති රාජිත සේනරත්න ආණ්ඩුවේ ඇමති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල විපක්ෂ නායක. ඒ හරි කිලිය. ඒකනේ මධ්‍යම කාරක සභාව එකතු වෙනවා. කට්ටියක් එන ඕගොල්ලෝ ආණ්ඩුවට යන්න. ඕගොල්ලෝ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න. මම විපක්ෂයට එන්න. මම විපක්ෂ නායකකම ගන්න. අර අපි පොඩි කාලේ හොරා පොලිස් සෙල්ලම කරනකොට නේද? ළමයි ඔක්කොම එකතු වෙනවා. ඔකතුල ළමයි බෙදෙනවා. ඕගොල්ලෝ හොරු, අපි පොලිසිය, ඕගොල්ලෝ හැංගෙන්න, අපි හොයන්න. මේ සෙල්ලම් ගෙදර වගේ. ඕගොල්ලෝ ආණ්ඩුවේ, අපි විපක්ෂේ. ඕගොල්ලෝ ආණ්ඩුවේ ඇමතිකම් ගන්න, අපි විපක්ෂ නායකකම ගන්න. මේ මොකද්ද වෙලා තිබෙන්නේ? ඒ නිසා මේ පාර්ලිමේන්තුව තවදුරටත් විපක්ෂ නායකවරයෙක් නෑ. මේ රටට අගමැතිවරයෙක් නෑ. මේ රට මේ කැබිනට් මණ්ඩලයට පාලනය කරන්න අයිතියක් නෑ. මේ රටේ විපක්ෂ නායකවරයෙක් නෑ. ඒ විතරක් නෙවෙයි. ඇමතිවරු කීයද? ඇමතිවරු කීයද? කියා. දන්නේ නැහැ. ඇමති කවුද දන්නෙත් නැහැ, නොමැති කවුද දන්නෙත් නැහැ. නේද? තිස්ස කරල්ලියද අමාත්‍ය ධූරේ බාරගත්තා. තිස්ස කරල්ලියද පත්තරයට කිව්වා ඇමති ධූරේ බාරගත්තට මම වැඩ බාරගත්තේ නැහැ කියලා. ඇමති ධූරේ දිවුරුම් දෙනවා, වැඩ බාරගන්නේ නැහැ. දැන් රට දන්නේ තිස්ස කරල්ලියද ඇමතිද නොමැතිද කියලා. දන්නවද? පවිත්‍රා දේවී වන්‍යාරච්චි, ඩිලාන් පෙරරා නේද? මහින්ද යාපා, තව කෙනෙක් ඉන්නේ සීබී රත්නායක. ඒගොල්ලෝ ඇමති ධූර අරන් ආයෙ ඉල්ලාස් වෙනවා. දැන් මට ඊ ආරාධනා පත්‍රයක් හම්බෙලා තිනවා. ඔෆිස් එකට ඇවිල්ලා තිබ්බේ. මොකද පරිසර උත්සවයක් තියනවලු. පරිසර රාජ්‍ය ඇමතිනි පවිත්‍රා දේවී වන්‍යාරච්චිගේ මෙදිහත් වීමේ. නා ආරාධනා පත්‍රේ නෝ පරිසර ඇමතිනි රාජ්‍ය. පරිසර රාජ්‍ය ඇමතිනි පවිත්‍රා කියලා. බලංගොඩ වේදිකාවේ නැගලා කියනවා අනේ දෙයියෝ මන් දාලා ගියේ නෑ කියලා. මොකක්ද මේ? දැන් ඇමති මණ්ඩලය කවුද කියන්න දන්නේ නෑ. ඉන්නේ කවුද කියන්න දන්නේ නෑ. ඉල්ලාසුනේ කවුද කියන්න දන්නේ නෑ. දිවුරුම් දුන්නේ කවුද කියන්න දන්නේ නෑ. වැඩ බාරගත්තේ කවුද කියන්න දන්නේ නෑ. මෙහෙම රටකට යන්න පුළුවන්. අගමැතිවරයෙක් නැති රටක්. කැබිනට් මණ්ඩලයකට රටක් පාලනය කරන්න අයිතියක් නැති රටක්. විපක්ෂ නායකවරයෙක් නැති රටක්. ඇමති මණ්ඩලය කවුද කියලා දන්නේ නැති රටක් තිබෙනවා. මේ රටේ විශාල අරාජිකත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. රට හැමතැනම විශාල අරාජිකත්වයක්. ඒක නෙවෙයි තියෙන්නේ. මොකකින් මොකක් වෙයිද කියලා. සෑම රාජ්‍ය කාර්යාලයකම අඩපණ වෙලා තිබෙනවා. මොනවා හරි සිදුවීමක් තිබුණා නම් ඉදිකිරීම නතර වෙලා තිබෙනවා. ඉදිකිරීම නතර වෙලා නැද්ද? නතර වෙලා තිබෙනවා. හැම ශේෂ්ත්‍රයකම කඩාවැටීමක් තිබෙනවා. ඒ නිසා රට තුල අරාජිකත්වයක් තිබෙනවා. අද අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාව අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවේ කොමසාරිස්වරයෙක් අයින් වුණා. කොමසාරිස්වර තුන් දෙනයි අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවේ ඉන්නේ. පනතේ පැහැදිලි නැහැ එක්කෙනෙක් අයින් වුණොත් මොකද වෙන්නේ කියලා. දැන් මොකද කරන්නේ? අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවේ ඕනෑම පරීක්ෂණයක් දියත් වෙන්න කොමසාරිස්වරගේ අස්සනක් ඕන. දැන් ඉතුරු දෙන්න කියනවා අපි අස්සම් කරන්නේ නැහැ කියලා. දැන් පරීක්ෂණ ඔක්කොම නතර වෙලා. તો අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාව අක්‍රිය වෙලා. අධිකරණේ දැන් සමහර අය කියන්න පුළුවන් මේ අධිකරණයට අපහාස කරනවා කියලා. මේ කෙලින් කියලා යන්නේ. අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම අධිකරණයේ වැඩක්. අධිකරණය ජනතාවට කිසිසේත්ම පිළිගත නොහැකි තීරණ දීලා ජනතාවට කියනවා නම් අධිකරණයට ගරු කරපන් කියලා ඒ අධිකරණයට ජනතාව ගරු කරන්නේ නැහැ. දැන් මේ ළඟදී නඩුවක් තිබුණා. කවුද? ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහලා නඩුවක් පැවරුවා අත්අඩංගුවට ගන්න එක වළක්වන්න කියලා. ඒ මරු නඩු හොඳේ. ඊළ පවරුණා මේ ගන්න එක වළක්වන්න කියලා. එතන හිටපු එක විනිසුරුතුමෙක් ඉවත් වුණා. ඒතර දෙන්න. ඊට පස්සේ වාරණ නියෝගයක් දුන්නා. නඩු දිනේ දැම්ම ඔක්තෝබර් 6ට වාරණයක් දුන්නා. ගෝඨාභය රාජපක්ෂ
මේ නඩුව අහලා ඉවර වෙනකන් අත්අඩංගුවට ගන්න බෑ කියලා. නඩුව අහලා ඉවර වෙනකන්. නඩුවේ ඊළඟ දිනේ ඔක්තෝබර් 6. හරිද? දැන් ගෝඨාභය රාජපක්ෂ මිනිස් ඝාතනයකට අවුල් කියලා ඔප්පු වුණොත් අත්අඩංගුවට ගන්න බෑ. දැන් පොලිස්පතිවරයා නීතිපතිවරයාගෙන් අහලා තියෙනවා මොන මොනවටද ගන්න බැරි කියලා අඩුම තරමේ කියන්න කියලා. මේම නීති තියෙනවා. අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණයට වාරණයක් දෙන්න බෑ විනිසුරු දෙදෙනකින්. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 132 වෙනි වගන්තිය අනුව. විනිසුරු දෙදෙනකින් වාරණයක් දෙන්න බෑ. 3 දෙනෙක් වාඩි වෙන්න ඕන විනිසුරු මඬුල්. හැබැයි දෙන්නෙක් වාඩි වෙලා වාරණයක් දෙනවා. එයි රට තුල පාලනයක් නැහැ. ඒව අරාජිකත්වයට ගේන්න. අල්ලා සෝදූෂණ කොමිසම සභාව අරාජිකත්වයට ගේන්න. මේ සියල්ල කඩා වැටිලා තිබෙන තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා දැන් රටට මොකක්ද වුණා? දැන් ඉක්මනින්ම මේ අරාජිකත්වය අවසන් වෙන්න ඕන. ඉක්මනින්ම මේ අරාජිකත්වය අවසන් වෙන්න ඕන. මේ අරාජිකත්වය අවසන් වෙන්න නම් ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණයක් අවශ්‍යයි. ඉක්මන් පාර්ලිමේන්තු මැතිවරණය. අන්න ඊළඟ ප්‍රශ්නේ ජනතාව අහනවනේ. සහෝදරයා පාර්ලිමේන්තු මැතිවරණයක් එයිද? ඔව් ආ යුතුයි. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති ඡන්දෙදි කිව්වේ දින 100 වැඩපිළිවෙලේ හැදුවේ දින 100 ඉවර වෙලා පාර්ලිමේන්තු ඉසුරු වරනවා කියලා. හරිනම් ජනවාරි මාසයේ 8 වෙනිදා ජනවරමට අනුව මේ පාර්ලිමේන්තු ඉසුරු වරන්නට තිබෙන අප්‍රේල් මාසයේ 23 කමක් නැහැ පොඩි වැඩ ටිකක් නිසා පමා වුණා. කමක් නැහැ. හැබැයි දැන් විසුරු හැරිය යුතුයි. හැබැයි විසුරු හැරීමේ අයිතිය තියෙන කාටද? පාර්ලිමේන්තු ඉසුරු හැරීමේ බලය තිබෙන ජනාධිපතිවරයා අතේ. ඒ නිසා මහා ඡන්දයක් එනවද නැද්ද කියලා තීරණය කරන්නේ මෛත්‍රීපාල මහත්තයාද? මෛත්‍රීපාල මහත්තයා දැන් මොකද කරන්න හදන්නේ? ඒකත් මම කියලා යනවා. මෛත්‍රීපාල මහත්තයා උත්සාහ කරනවා දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ බෙදීමක් වෙන පැහැදිලි බෙදීම. එකක් මහින්ද රාජපක්ෂ පිළ අනිත් එක මෛත්‍රීපාල පිළ. දැන් මෛත්‍රීපාල මහත්තයා කල්පනා කරනවා ඡන්දේ පස්සට ඇදපුවාම මෛත්‍රීපාල මහත්තයාට ඒ තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකකමයි මෛත්‍රීපාල මහත්තයාට ඒ තියෙන ජනාධිපතිකමයි උපයෝගී කරගෙන මහින්ද පිළ දුබල කරන්න පුළුවන් කියනවා. ඒ නිසා ඡන්දේ පස්සට දානවා. මේකයි ඒක වෙන හේතුවක් නෙවෙයි. ජනවරමට අනුව පාර්ලිමේන්තු ඉසුරු හරින්න ඕන. ජනවරට අනුව මේ අගමැතිවරයාට අගමැතිවරය දරන්න බැරි නම් මේ කැබිනට් මණ්ඩලය රට පාලනය කරන්න බැරි නම් විපක්ෂ නායකවරයෙක් නැත්නම් රට තුල අරාජකත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා නම් ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන පාර්ලිමේන්තු ඉසුරු හැරලා ජනතාවට අලුත් පාර්ලිමේන්තුව තෝරගන්න අලුත් ආණ්ඩුව තෝරගන්න ඕනේ නැද්ද ඒකද? එයි මේ පාර්ලිමේන්තුව වල යල්පනලා තිබෙන්නේ ජනතාවගේ මතයයි පාර්ලිමේන්තුවේ මතයයි දෙකක්ද? ජනතාව මොකද්ද කියන්නේ? ජනතාව මොකද්ද කියන්නේ? පක්ෂ මාරු කරොත් മന്ത്രി ධූරය අහෝසි කරන්න කියලා. ඒක තමයි ජනතාවගේ යෝජනාව. පාර්ලිමේන්තුව මොකද්ද කියන්නේ? ඒ සංශෝධනයේ තියෙනවා නම් අපි ඡන්දෙ දෙන්නේ නේ. તો ජනතාව කියනවා පක්ෂ මාරු කරොත් മന്ത്രി ධූරය අහෝසි කරන්න කියලා. පාර්ලිමේන්තුව කියනවා ඒක කරොත් අපි 19ට ඡන්ද දෙන්නේ නැහැ කියලා. දැන් ජනතාවගේ මතයයි පාර්ලිමේන්තුවේ මතයයි අද දෙකක්. ජනතාව කියනවා වංචනය කියන දඬුවම් දෙන්න කියලා. පාර්ලිමේන්තුව රාජපක්ෂගේ පිළ දඬුවම් දුන්නොත් පාර්ලිමේන්තුව රැස් වෙන්න දෙන්නේ නැහැ කියලා එළි වෙනකම් පුතියනවා. දැන් ජනතාවගේ මතයයි පාර්ලිමේන්තුවේ ක්‍රියාකාරීත්වයයි දෙකක්. ජනතාව කියනවා අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාව ශක්තිමත් කරන්න. අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරියට තවත් බලය දෙන්න. පාර්ලිමේන්තුවේ කෑ ගහනවා මේ දවස්වල විශ්වාස භංගයක් අත්සන් කරනවා. අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්තුමී ඉවත් කරන්න. ජනතාව කියනවා අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවට ගෙනල්ලා කට්ටියට දඬුවම් දෙන්න කියලා. පාර්ලිමේන්තුව කියනවා අල්ලාහ්සෝ දූෂණ කොමිසම සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරිය ඉවත් කරන්න කියලා. ජනතාව කියනවා අලුතෙන් පිහිටවන ලද මූල්‍ය අපරාධ කොට්ටාසෙට මහා පරිමාණ සොරකම් කරලාද හොරුන් ගෙනිලා දඬුවම් දෙන්න කියලා. පාර්ලිමේන්තුව දැන් යෝජනාව සම්මත කරන්න හදනවා මූල්‍ය අපරාධ කොට්ටාසෙ විසිරුවා හරින්න කියලා. දැන් ජනතාව කියන එකයි පාර්ලිමේන්තුව කරන එකයි දෙකක්. ඒ නිසා මේ පාර්ලිමේන්තුව තව කිසිසේත්ම ඉස්සරහට යන්න අයිතියක් නැහැ. මේක දැන් යල්පනපු පාර්ලිමේන්තුව. නම් ඇමති මණ්ඩලයක් නැත්තම්, අගමැතිවරයෙක් නැත්තම්, විපක්ෂ නායකවරයෙක් නැත්තම් යල්පනපු පාර්ලිමේන්තුවක් තිබෙන්නේ. දැන් ජනතාවට අවස්ථාව දෙන්න ඕන පාර්ලිමේන්තුව ඉසුරු හැරලා අලුත් පාර්ලිමේන්තුවක් තෝරාගෙන අලුත් ආණ්ඩුවක් හදාගන්න. ඒ කවර ආණ්ඩුවක් අපිට කමක් නැහැ. ජනතාවට දැන් අවස්ථාවක් දෙන්න ඕන. පළවෙනි එක. පාර්ලිමේන්තුව අලුත් පාර්ලිමේන්තු මැතිවරණයක් දෙන්න ඕන. හැබැයි ඒක දෙන්න බලය තියෙන මෛත්‍රීපාල මහත්තයාට. මෛත්‍රීපාල මහත්තයා දැන් කණුකුණු ගන්නවා. කෙන්ද්‍රි ගන්නවා.
දැන් පාර්ලිමේන්තු විසිරුව හැරීම විවිධ හේතු මත එතුමා පමා කරමින් තිබෙනවා. කනගාටුවෙන් වුණත් කියන්නේ මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අහුම්කම් දෙන්න ඕන. මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරලාද ජනතාවගේ හඬට. හැබැයි මෛත්‍රීපාල මහත්තයා දැන් අහුම්කම් දෙමින් තිබෙන්නේ මෛත්‍රීපාල පරාද කරන්න කටයුතු කරපු නිමල් සිරිපාලගේ SP දිසානායකගේ හඬට. SP ගේ හඬට. අරිනකොට කොත් නැහැ අරගෙන ඉන්නවත් නේ නැහැ මිරිකන් ඉන්නවත් දන්නේ මෛත්‍රීපාල මහත්තයා. ඒ හඬට තමයි දැන් අහුම්කම් දෙන්නේ වෙන්නේ. අපි බල කරන්න ඕන. ව්‍යවස්ථාදායක සභාව පිහිටවලා ස්වාධීන කොමිසම සභාවට ස්ථාපිත කරලා ඉක්මනින්ම පාර්ලිමේන්තුව විසිරු හැරලා ජනතාවට අවස්ථාවක් දෙන්න ඕන. නව පාර්ලිමේන්තුවක් ගොඩනගා ගන්න මෙහෙම ඉස්සරහට යන්න බෑ. මෙහෙම රටකට කිසිසේත්ම ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඔක තමයි දැනට තියෙන ප්‍රශ්න ටික ගත්තොත්. හැබැයි මම ඔය කලින් කිව්වේ දැන් රේඩියෝ එකේ රූපවාහිනී පත්තරේ පේන ප්‍රශ්න වලට උත්තර ටික අපි දකින විදි. හැබැයි ඇත්ත අර්බුදේ උකද? ඇත්ත අර්බුදේ පාර්ලිමේන්තු විසිරුහරණ එකම නෙවෙයි. ඇත්ත අර්බුදේ මේ අමාත්‍ය මණ්ඩලෙම නෙවෙයි. ඇත්ත අර්බුදය හොරුන්ට දඬුවම් නොදෙන එකම නෙවෙයි. ඊට වඩා ගැඹුරු අර්බුදයක් අපේ රට තිබෙනවා. විශාල සමාජ ආර්ථික දේහයේ ගැඹුරු අර්බුදයක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ආර්ථිකයේ විශාල අසමානතාවයක් ගොඩනැගිලා තිබෙනවා. අපි දන්නවා මේ ආර්ථිකය ගොඩනැගෙන්නේ කොහොමද? රටක හැතෙනවා ජාතික ධනය කියන. ජාතික ධනය. ඒ ජාතික ධනය තමයි අපි හැම කෙනාටම බෙදින්නේ. ජාතික ධනය හැදින්නේ කොහොමද? කොහොමද රටක ජාතික ධනය හැදින්නේ? තේ වත්තේ දලු කඩපුවාම රටේ ජාතික ධනය උත්පාදනය වෙනවා. රබර් වත්තේ කිරි කපපුවාම රටේ ජාතික ධනය උත්පාදනය වෙනවා. ගල් වලේ ගල් කඩපුවාම රටේ ජාතික ධනය නිෂ්පාදනය වෙනවා. පොල් වත්තේ පොල් හිඳපුවාම රටේ ජාතික ධනය නිෂ්පාදනය වෙනවා. ෆැක්ටරිය වැඩ කරපුවාම රටේ ජාතික ධනය නිෂ්පාදනය වෙනවා. බැංකුවක රස්සාවක් කරපුවාම අර නිෂ්පාදනයට අවශ්‍ය මූල්‍ය සේවාව සපයා දෙනවා. ජාතික ධනය නිෂ්පාදනයට සහාය දෙනවා. ඉස්කෝලේ උගන්වපුවාම රටේ ජාතික ධනය හදන්න සම සම්පත හදලා දෙනවා. රටේ ජාතික ධනය හදන්න දායකත්ව සපයනවා. බස් එකේ ඩ්‍රයිවර් වැඩේ කරපුවාම රටේ ජාතික ධනය හදන්න යන අයට ප්‍රවාහන පාසුකම දෙනවා. රටේ ජාතික ධනයට දායකත්ව සපයනවා. අපි හැමදෙනාම ජාතික ධනයට දායකත්ව සපයන අය. තේ වත්තේ දලු කඩනවා, රබර් වත්තේ කිරි කපනවා, ගල් වලේ ගල් කඩනවා, මහ මූදේ මාළු අල්ලනවා, කුඹුරක් කොටනවා, එළවලු කොටුවක් කරනවා, බැංකුවේ රස්සාවක් කරනවා, ගුරුපත් වීමක් කරනවා, ෆ්‍රීවිල් එකක් හයර් කරනවා, පොලිසිය රස්සාවක් කරනවා, බැංකුවේ රස්සාවක් කරනවා. අපි හැමදෙනාම වැඩ කරන අය. රටක ධනය ඇති වෙන්නේ වැඩ කරලා. මහා මුහුදක් තිබ්බට වැඩක් නැහැ. දීවරයාගෙන මාළු ටික අල්ලන්නේ නැත්තම්. මහා තේ වත්තක් තිබ්බට වැඩක් නැහැ. කම්කරුවා දලු ටික කඩන්නේ නැත්තම්. මහා ගලක් තිබ්බට වැඩක් නැහැ. මිනිහා ගල් ටික කඩන්නේ නැත්තම්. මහා රබර් වත්තක් තිබ්බට වැඩක් නැහැ. මිනිහා කිරි ටික කපන්නේ නැත්තම්. මහා පොල් වත්තක් තිබ්බට වැඩක් නැහැ. මිනිස්සු පොල් ටික ඇහිදින්නේ නැත්තම්. එහෙනම් ධනෙ ඇති වෙන්නේ කොහොමද? ධනෙ ඇති වෙන්නේ කොහොමද? වැඩ කරපුවා. අපි ඔක්කොම කතා වෙලා මාසයක් බුදියා ගමුද? හම්බ වෙන්නේ නැහැ හොඳයි. නිකන් හිතමු. ඔක්කොම කතා වෙලා මාසයක් බුදියා ගත්තොත් කිසි ධනයක් උත්පාදනය වෙන්නේ නැහැ. රටක ධනය නිර්මාණය කරන්නේ වැඩ කරලා. ඒ නිසා මෙතනින් අපි කවුරු රටේ ධනය නිෂ්පාදනය කරන දායක වෙන අය. රටේ ධනය නිෂ්පාදනය කරන අය. ඒතර අපි ඔක්කොම තේ වත්තේ දලු කඩන අය, රබර් වත්තේ කිරි කපන අය, ගල් වලේ ගල් කඩන අය, කුඹුරේ වැඩ කරන අය, හේන පිටියේ වැඩ කරන අය, දීවර මූදගෙල මාළු අල්ලන අය, බැංකුවේ රස්සාව කරන අය, මාධ්‍යවේදියා නේද? බැංකුවේ ලිපිකරුවා මේ අපි හැමදෙනාම එකතු වෙලා මහා ධනයක් නිෂ්පාදනය කරනවා. ඒ ධනය කාගේද? මේ රටේ ජනතාවගේ. හැබැයි මොකද්ද වෙලා තියෙන්නේ? මේ ධනය බෙදෙන විදිය අතිශය අසාධාරණයි. කොහොමද බෙදින්නේ? මේ ධනය බෙදින්නේ කොහොමද? මේ ධනය බෙදින්නේ ඉහළම ඉන්න 120. මේ ජන අපේ රටේ ඉහළම ඉන්න 120. මේ ධනයෙන් 55.1ක් ගන්න. පහළම ඉන්න 120ට මේ ධනයෙන් හම්බ වෙන්නේ 3.6යි. සාධාරණ. මහා ධනයක් අපි එකතු කරාට මොකද්ද වෙලා තිබෙන්නේ? ඒකෙන් ඉහළම ඉන්න 120 ඒ ධනයෙන් 55.1ක් භුක්ති විඳිනකොට පහළම ඉන්න 120ට හම්බෙන්නේ ඒ ධනයෙන් 3.6යි. සාධාරණ. තවත් පැහැදිලි කරමු. මේ ධනය උඩම ඉන්න 10% මේ ශාලාවේ කවුරුත් නැහැ. මේ ඇහෙන මානේ කාල්ටන් ගෙදර කවුරු හරි හිටිය නිසාක වෙන කවුරුවත් නැහැ. නෑ එහා පැත්තේ ගෙදර කවුරු හරි හිටියොත් නම් නේද අල්ලපු ගෙදර.
ඒ අර ඔය 120 110ට ඇතුළු වෙන කවුරුවත් නැහැ මේ පළාත. ඒගොල්ලෝ අපිට මුණ ගැහෙන්නෙත් නැහැ. ඒගොල්ලෝ අපි යන බස් එකේ යන්නේ නැහැ. ඒගොල්ලෝ අපි යන කෝච්චියේ යන්නේ නැහැ. ඒගොල්ලෝ අපි කන හෝටලෙන් කන්නේ නැහැ. ඒගොල්ලෝ අපේ දරුවෝ යන ඉස්කෝලේ දරුවෝ යවන්නේ නැහැ. ඒගොල්ලෝ අපි බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නේ නැහැ. ඒගොල්ලෝ වෙනම කුලයක්. මේක ඉන්නවා 10%ක් 20%ක් විතර. අපි ඔක්කොම වැඩ කරලා එකතු කරන ධනය මොකද කරන්නේ? ඒ කට්ටිය පොඩි බැඳ ගන්න. ඊළම ඉන්න 10% මේ ජාතික ධනයෙන් 37ක් භුක්ති විඳිනවා. ඊළම ඉන්න 10% මේ ජාතික ධනයෙන් 37ක් ගන්නවා. පහළම ඉන්න 10%ට හම්බෙන්නේ රටේ ජාතික ධනයෙන් 1.1 සාධාරණ. අපි ඔක්කොම එකතු කරලා ධනය හැදුවට මොකද වෙලා තිබෙන්නේ? ඊළම ඉන්න 10% ඒ ජාතික ධනයෙන් 37ක් භුක්ති විඳිනකොට පහළම ඉන්න 10%ට හම්බෙන්නේ රටේ ජාතික ධනයෙන් 1.1 අතිශය අසාධාරණයි. මේක තමයි අර්බුදය. අපි හිතමු මේ ජාතික ධනය පාන් ගෙඩියක් කියලා හිතුවා. මේ පාන් ගෙඩිය අපි පෙති 100කට කැපුවා. අමාරුයි හොඳේ අපි උපකල්පනයි නේද? පාන් ගෙඩිය පෙති 100කට කැපුවා. මේ පෙති 100න් පෙති 37ක් ගන්නවා 10 දෙනෙක්. පහළම ඉන්න 10 දෙනාට හම්බෙන්නේ එක පෙත්තයි චුට්ටයි. හොඳද? 101.1. පාන් ගෙඩිය සම කොටස් 100කට කැපුවට පස්සේ ඒ පාන් ගෙඩියෙන් පෙති 37ක් ගන්නවා උඩම ඉන්න 10 දෙනෙක්. යටම ඉන්න 10 දෙනාට හම්බෙන්නේ එක පෙත්තයි චුට්ටයි. 0.1. එක පෙත්තයි අනෙක් පෙත්තෙන් 10න් 1යි. ඕ නේ. හොඳද? සාධාරණද මේ? මේක අතිශය අසාධාරණයි. එනිසා අපේ ආර්ථිකයේ මුහුණ දී තියෙන ගැටලුව මේක. ඇත්ත අර්බුදේ මේක. මේ පාර්ලිමේන්තුවේ ප්‍රශ්න හොරකම් ප්‍රශ්න සජිත්ගේ ප්‍රශ්න එක නෙවෙයි. ඇත්ත අර්බුදේ තමයි මේ ආර්ථිකය ඇති වී තිබෙන මහා අසමානතාවය. මේ අසමානතාවයට උත්තරයක් අපිට ඕන. ඒ නිසා අපේ රටේ ආර්ථිකය අලුත් දිශාවකට පරිවර්තනය කළ යුතුයි. 1. 2. අපේ රටේ ආර්ථිකයද මුහුණ දී තිබෙන ඊළඟ ගැටලුව මොකක්ද? එකක් ආර්ථිකයේ බෙදී යාම. දෙවෙනි ගැටලුව ලෝක වෙළඳපොලේ අපේ පංගුව හීන වීම. ද අපි දන්නවා. ලෝකේ තව දුරටත් රටවල් වලට හුදකලාව ජීවත් වෙන්න බෑ. කවුරු හරි කල්පනා කරනවා නම් අපේ රටේ අපි රෙදි ටිකක් හදමු, සපත්තු ටිකක් හදමු, බෑග් ටිකක් හදමු, ඔරලෝසු ටිකක් හදමු, මෝටර් සයිකලෙත් හදමු, පුට් සයිකලෙත් හදමු නේද? ගෙදර ගෑස් කුකර් එකක් හදමු. ඔක්කොම අපි අපේ රටේ හදාගමු කියලා හිතනවා නම් ඒක මිත්‍යාවක්. ඒ යුගයේ අවසන්. ඒක තිබුණේ යපුම් කර්මාන්තය. යපුම් කර්මාන්තේ තියෙන වෙලාවේ අපේ ගෙදර එළවලු කොටුවක් තිබ්බා. හරකෙක් දෙන්නෙකුත් හිටියා, කුකුළු දෙන්නෙක් තුන් දෙනෙකුත් හිටියා, වීලහක් 12කුත් තිබ්බා, ගෙදරක් තිබ්බා, බඩරින් කොටුවකුත් තිබ්බා, එළවලු කොටුවකුත් තිබ්බා. අපිට යපුම් ආර්ථිකයක් තිබ්බා. ඒ යුගය දැන් අවසන්. දැන් ආර්ථික කර්මාන්ත යුගයට අවිලා තිබෙන්නේ. ඒ නිසා තවදුරටත් රටකට යපුම් ආර්ථිකේ ඉන්න බෑ. ලෝකේ වෙළඳපොළත් එක්ක සම්බන්ධ වෙන්න ඕන. ලෝක වෙළඳපොළෙන් අයින් වෙලා ලෝකේ කිසිදු ආර්ථිකයක් තියෙන රටකට යන්න බෑ. අපිට මොකද්ද උනේ? 1978 දී ලෝක වෙළඳපොලේ ශ්‍රී ලංකාවේ පංගුව, ලෝක වෙළඳාමේ ලංකාවේ පංගුව අපිට හිමිව තිබුණා 0.5. 0.5ක් හිමි ලෝක වෙළඳපොලේ ශ්‍රී ලාංකීය පංගුව. ලෝක වෙළඳපොළ කොටස් වලට කැඩුවොත් 0.5ක් අයිතිව තිබුණා 1978 දී අපට. දැන් 2014 වෙනකොට අපිට ලෝක වෙළඳපොලේ අයිතිය තියෙන්නේ 0.04.5යි. ඒ කියන්නේ මොකක්ද? 1978 දී ලෝක වෙළඳපොලේ 0.5ක් අපිට හිමිව තිබුණා. අද තියෙන 0.45යි. ඒ කියන්නේ මොකද්ද? 78 ඉඳන් අද වෙනකොට ලෝක වෙළඳාමේ අපේ පංගුව 10 ගුණයකින් කඩා වැටලා තිබෙනවා. කොහොමද රටක් ඉස්සරහට යන්නේ? ලෝක වෙළඳපොලේ අපේ පංගුව 10 ගුණයකින් හීන වෙලා තිබෙනවා. මෙම රටකට ඉස්සරහට යන්න බෑ. ඒක අර්බුදය හදලා තිබෙනවා. මොකද්ද අර්බුදය? අද අපිට පිට රටින් බහන්න ගේන්න. පිට රටින් තෙල්, ගල් ලඟුරු ඇතුළු සියලු බහන්න ගැනීම සඳහා අපිට පිට රටින් බහන්න ආනයනය කිරීම වෙනුවෙන් අපිට අවශ්‍ය වන අවුරුද්දකට $2 කෝටි 2000. $1 බිලියන 20ක්. ඒ $1 කෝටි 2000ක් අපිට අවශ්‍ය පිට රටින් බඩු ගේන්න. හැබැයි අපි පිට රටට බඩු විකුණලා හම්බ වෙන්නේ අපිට $1 කෝටි 1000යි. අපිට $1 කෝටි 2000ක් වන්න පිට රටින් බඩු ගේන්න. අපිට පිට රටින් බඩු විකුණලා හම්බෙන $1 කෝටි 1000යි. 100ක වෙළඳ පරතරයක් තිබෙනවා. 1000යි අපිට හම්බ වෙන්නේ. 2000ක් ඕන වෙනවා. යන්න පුළුවන් ආර්ථිකයකට මේ. ඔබගේ ගෙදරට මාසේ බඩු ගන්න රුපියල් 2000ක් ඕන. හැබැයි මාසෙට හම්බ වෙන්නේ රුපියල් 1000යි නා.
ඒ ගෙදර අර්බුදයක් නෙවෙයි. මාසෙට බඩු ගන්න රුපියල් 2000ක් ඕන ගෙදරට. හැබැයි මාසේ ආදායම රුපියල් 1000 හිනා. ඒ ගෙදර කඩා වැටිච්ච ගෙදර. අවුරුද්දකට අපිට ඩොලර් කෝටි 2000ක් ඕන පිටරටින් බඩු ගේන්න. හැබැයි අපිට හම්බ වෙන්නේ අවුරුද්දකට ඩොලර් කෝටි 1000යි. අර්බුදයක් තිබෙනවා. මෙන්න මේ ඩොලර් කෝටි 1000 හොයාගන්නේ කොහොමද? ඒකයි අපේ ප්‍රශ්නේ. ඒකයි අපේ ආර්ථික ප්‍රශ්නේ. ඒක සජිත් මහත්තයෝ ඔය මිරිස් පැල බෙදලා සත් කුකුල්ලු බෙදලා ඒ ප්‍රශ්නෙට උත්තර හොයන්න බෑ. ඒක ගැඹුරු ආර්ථික ප්‍රශ්නයක්. මේක තමයි ආර්ථික අර්බුදය අද අපේ ගැඹුරුම අර්බුදේ. ඩොලර් කෝටි 1000ක් අපිට ඕන වෙලා තිබෙනවා අතිරේකව. මේක හොයාගන්න ආර්ථිකයක් හදන්න. මෙන්න මේ අර්බුදය මොකද කරලා තිබෙන්නේ? ජන ජීවිතයට බලපාලා තිබෙනවා. මම හතර විදිය කියන්නම් පස්සේ. මේක ජන ජීවිතයට බලපාලා තිබෙනවා. කොහොමද බලපාලා තිබෙන්නේ? කොහොමද බලපාලා තිබෙන්නේ? අද අපේ රටේ ප්‍රධානම ප්‍රශ්න තුන අධ්‍යාපනය, රැකියාව, නිවාස, ඊළඟ සෞඛ්‍ය වංචා දූෂණ. මේ ළඟදී පරීක්ෂණයක් කරලා තිබෙනවා ලංකාවේ ජනතාවගේ ප්‍රධානම ප්‍රශ්නය අධ්‍යාපනය, ආදායම් මාර්ගය, නිවාස. මේ ප්‍රශ්නේ ඒවට හරියම උත්තර නැති වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මහා සමාජ ඛේදවාචකයක් නිර්මාණය කරලා තිබෙනවා. ඔබ දන්නවද? අපේ රටේ සිරකරුවන් ඉන්නව ලක්ෂයක්. ජනගහණයෙන් 0.5ක් හිරගෙවල් වල ඉන්නවා. අපේ රටේ ගෙවල් තියෙන ලක්ෂ 50යි. පවුල් ලක්ෂ 50ක් තියෙනකොට ලක්ෂයක් හිරේ ඉන්නවා. ඒ කියන්නේ අපේ ගම්වල ගෙවල් 50ක් ගත්තොත් 50න් එක ගෙදරක හිරකාරයෙක් ඉන්නවා. මේ රට යන්න පුළුවන්. අපේ රටේ කුඩු වලට ඇබ්බැහි වෙච්ච අය, කුඩු වලට ප්‍රබල ලෙස ඇබ්බැහි වෙච්ච අය ලක්ෂයක් ඉන්නවා. ඒ කියන්නේ අපේ රටේ ගෙවල් 50කට එක කුඩුකාරයෙක් ඉන්නවා. ගෙවල් 50කට එක හිරකාරයෙක් ඉන්නවා. ගෙවල් 50කට එක කුඩුකාරයෙක් ඉන්නවා. ඒ විතරක්. අපේ රටේ දවසකට විවාහ වෙනවා. විවාහ ජෝඩු ඇති වෙනවා 500ක්. අවුරුද්දකට විවාහ වෙනවා 1,80,000. දවසකට විවාහ වෙනවා 500ක්. හැබැයි දවසකට 500ක් විවාහ වෙනකොට අද අපේ රටේ දවසකට දික්කසාද වෙනවා 200ක් පවුල්. පවුල් 200ක් දවසකට දික්කසාද වෙනවා. අවුරුද්දකට පවුල් 72000 දික්කසාද වෙනවා. අපේ පවුල මොකක්ද? මේ යුරෝපා පවුලක් නෙමෙයි, ආසියාතු පවුල. ආසියාතික පවුල කියන්නේ මොකක්ද? අම්මාගේ ලෙන්ගතුකම, බිරිඳගේ ලෙන්ගතුකම ස්වාමියාට ඕන. ස්වාමියාගේ රැකවරණය බිරිඳට ඕන. දෙන්නගේම ආදරයේ ලෙන්ගතුකම රැකවරණය දරුවන්ට ඕන. උකයි අපේ පවුල. යුරෝපා පවුල එහෙම නෙවෙයි නේද? නේද? 18 වෙනකොට දරුවා ස්වාධීන. අපේ එහෙම නෙවෙයි. අපේ අම්මා ඉන්නේ අපේ දරුවෝ ගාව. අම්මගේ අම්මත් ඉන්නේ ඒ දරුවා ගාව. එහෙම නෙවෙයි. ඒක විශේෂ පවුල් ලේඛකයක් අපේ රටේ. ඒ නිසා බිරිඳට ඕන ස්වාමියාගේ රැකවරණය. ස්වාමියාට ඕන බිරිඳගේ ලෙන්ගතුකම. දෙන්නගේම රැකවරණය, ආදරයේ ලෙන්ගතුකම දරුවට ඕන. හැබැයි එහු රටේ දවසකට දික්කසාද 200ක් වෙනවා. අවුරුද්දකට දික්කසාද 72000ක් වෙනවා. අර්බුදයක් නෙවෙයි. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ඒ බිරිඳගේ ජීවිතයට මොකක්ද උරුම වෙන්නේ? ඒ ස්වාමියාගේ ජීවිතයට මොකක්ද උරුම වෙන්නේ? ඒ දරුවන්ගේ ජීවිතයට මොකක්ද සිද්ධ වෙන්නේ? අපි කල්පනා කරන්න ඕනේ නැද්ද? නිසා ගැඹුරු ඛේද වාචකයකට අපේ රට මුහුණ දීලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ දවසකට ස්ත්‍රී දූෂණ 8ක් සිද්ධ වෙනවා. 8ක් මතක තබා ගන්න. දවසකට ස්ත්‍රී දූෂණ 8ක්. කියන්නේ සෑම පැය 3කට වඩාක්ම අපේ රටේ කොතනක හෝ කාන්තාවක් දූෂණය වෙනවා. මේ නිල වාර්තා. ඒ කියන්නේ ගිය අවුරුද්ද ස්ත්‍රී දූෂණ සිද්ධ වෙලා තිනවා 2920ක්. කියන්නේ සෑම පැය 3කටම වරක් කොතනක හෝ කාන්තාවක් දූෂණය වෙන රටක් මේ. ඒ වගේම අපේ රටේ තියෙන සංස්කෘතියත් එක්ක දූෂණ වාර්තා වෙන්නේ අඩුයි. ඒක පවුල ඇතුලේ, ඒක කුඩා කවයක් ඇතුලේ රැකගන්න උත්සාහ කරනවා. පොලිසියට ගිහිල්ලා කාන්තා කාර්යාලයට ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න ඉතා සුළුවෙන්. ඒ නිසා ඇත්ත ගාන මේටත් වඩා වැඩි. හැම පැය 3කටම වරක් කාන්තාවක් දූෂණය වෙන රටක්. අපි කියනවා සිංහල බෞද්ධ අවුරුදු 2500ක මහා ඉතිහාසයක් තියෙන රටක්. මොකද සිද්ධ වෙලා තිබෙන්නේ? ඒ වගේම දවසකට අපේ රටේ සිවිදි විහානි කරගන්නවා 14 දිනක්. සෑම පැය 2කටම වරක් ආසන්න වශයෙන්
එක්කෙනෙක් සිවිදි විහානි කරගන්න. එක්ක කෝච්චියට පයින්නවා, එක්ක වහබනවා, එක්ක බෙල්ල වෙලා දා ගන්නවා, එක්ක ගඟට පයින්නවා, එක්ක ලිඳට පනිනවා. සෑම පැය දෙකකටම වරක් එක්කෙනෙක් සිවිදි විහානි කරගන්න රට. ගිය අවුරුද්දේ සිවිදි විහානි කරගෙන තිබ්බ 5300. අද දවස ගත්තොත් අද දවස ඇතුළත 14 දිනක් සිවිදි විහානි කරගෙන තියෙනවා. හොඳද? දවසකට හෘද රෝග නිසා ඊයේ මම ලංකාවේ ප්‍රධාන හෘද රෝග විශේෂඥ වෛද්‍යවරයෙක් හම්බුණා. ඔහු කිව්වා දවසකට හෘදාබාධ නිසා 108 දෙනෙක් මිය යනවා අපේ රටේ. කල්පනා කරන්න. හරියම බෙහෙත් ටික නැතුව ඔපරේෂන් එක වෙලාවට කරගන්න බැරුව හොඳ ආහාර පුරුදු නැතුව හොඳ සෞඛ්‍ය පුරුදු නැතුව හෘදාබාධ හේතු කොටගෙන 108ක් දවසකට මැරෙනවා. ආසන්න වශයෙන් ගත්තොත් හැම පැයකටම 6 දිනක් ලංකාවේ මැරෙනවා හෘදාබාධ හේතු කොටගෙන. හොඳද මේ රට? ඉතින් මේක නෙවෙයිද අපේ අර්බුදේ. අපිට පේන සංදර්ශන අර්බුද තමයි මම කලින් කිව්වේ. මැතිවරණය, හොරකම්, දඬුවම් ඒවා අපේ සංදර්ශන අර්බුද. හැබැයි ඇත්ත ගැඹුරු පතුලේ තිබෙන අර්බුදයක් තිබෙනවා. කොහොමද මේ සිවිදි විහානි කර ගන්න ඕන? ලෝකයේ සිවිදි විහානි කර ගැනීමේ 4 වෙනි ස්ථානයේ මේ රට උරුම වෙලා තිබෙනවා. අපේ රටේ ආයු කාලය අවුරුදු 74යි. හොඳ අධ්‍යාපනයක්, හොඳ රැකියාවක්, හොඳ සෞඛ්‍ය පුරුදු, හොඳ මානසික නිදහසක් හැදුවොත් අපේ රටේ ආයුෂ වැඩි කරන්න පුළුවන් තව අවුරුදු 10යි. 84 දක්වා ආයුෂ ගේන්න පුළුවන්. මේ පාලකයෝ අපේ ආයුෂත් කෙටි කරලා තියෙනවා. මතකද ඒක? දැන් මේ සිස්ටම් එකට මේ රට හදන්න පුළුවන්. මේ ඇති වී තිබෙන මහා දරුණු අර්බුදයට මේ පාලකයන්ට උත්තර තියෙනවා. මේකට රනිල් වික්‍රමසිංහ මහත්තයාට උත්තරයක් තියෙනවා. රනිල් වික්‍රමසිංහ මහත්තයා දැන් මම දැක්ක ඊයේ පෙරේද කියනවා රැකියා දසලක්ෂයක් හදනවලු ඉදිරි අවුරුදු 5. ඇලඩින්ගේ පුදුම පහනක් හම්බෙලාද දැන්? අල්ලාහ් බූබම්බා කෙනෙකුට බහිනවද දැන් රැකියා. එහෙම රැකියා හදන්න බෑ. අපේ රටේ අවුරුද්දකට රැකියා වළඳපොළට එනවා ලක්ෂ 3ක්. අලුතෙන් අවුරුද්දකට රැකියා අපේක්ෂා කරනවා ලක්ෂ 3ක්. ගිය අවුරුද්දේ සාමාන්‍යයෙන් අවුරුද්දකට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යන්නේ 30000යි. 30000ම පිරෙව්වත් එතන ඇති වෙන්නේ 30000යි. පෞද්ගලිකංශ ගිය අවුරුද්දේ අලුතෙන් රැකියා තුනේ 35000යි. તો ලක්ෂ 3ක් රැකියා වළඳපොළට එනවා. අවුරුද්දකට රැකියා අපේක්ෂා කරන අලුත් තරුණයන් ලක්ෂ 3ක් වෙනකොට රාජ්‍යාංශේ පුරප්පාඩු ඇති වෙන්නේ 30000යි. ගිය අවුරුද්දේ පෞද්ගලිකංශ රැකියා නිර්මාණය වෙලා තියෙන්නේ 35000යි. පෞද්ගලිකංශ රැකියා මනින්න පුළුවන් සේවක අර්ථසාධක මුදලට දායක වෙන ගිණුම් ගාන. ගිය අවුරුද්දේ ගිණුම් වැඩි වුණේ 35000ක්. ඒ කියන්නේ මොකක්ද? අලුතෙන් රැකියා 35000යි. රජයේ 30000යි 35000යි අලුත් රැකියා ගිය අවුරුද්දේ ඇති වෙලා තිබෙනවා. ලක්ෂ 3ක් රැකියා අපේක්ෂා කරනකොට 65000යි අවුරුද්දකට රැකියා හැදිලා තිබෙන්නේ. 235000ක් අවුරුද්දකට රැකියා නැති පොලිමට එකතු කරනවා. අද ගැඹුරුතම අරබුද ඒක නෙවෙයි. ඒ ගිය අවුරුද්දේ. මේ අවුරුද්දේ මොකද වෙන්නේ? මේ අවුරුද්දේ 30000ක් රාජ්‍ය සේවය මේ අවුරුද්දේ ලක්ෂ 3ක් රැකියාව ඉල්ලගෙන එනවා. අලුතෙන් රැකියා ලාභින්නට ලක්ෂ 3ක් එනවා හැම අවුරුද්දකටම. 30000ක් රාජ්‍ය සේවය පුරප්පාඩු ඇති වෙයි. මේ අවුරුද්දේ අලුතෙන් රැකියා කීයක් ඇති වෙන්නේ? මේ මැයි මාස වෙනකොට අලුතෙන් රැකියා නෙවෙයි තිබ්බු රැකියා 70000ක් අහිමි වෙලා තිබෙනවා. සේවක අර්ථසාධක මුදලේ ගිණුම් සංඛ්‍යාව ජනවාරි මාසෙ ඉඳන් මැයි මාස වෙනකොට 70000කින් අඩු වෙලා තිබෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍ර රැකියා 40000ක් අඩු වෙලා තිබෙනවා. ඉදිකිරීම් ශේෂ්ත්‍ර රැකියා 40000ක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පාලන කාලය තුළ දැන් අඩු වෙලා තිබෙනවා. සියලුම රැකියා පෞද්ගලිකංශ 70000ක් අඩු වෙලා තිබෙනවා. તો අලුතෙන් ලක්ෂ 3ක් එනවා. 70000ක රැකියා අහිමි වෙලා තිබෙනවා. රාජ්‍යාංශ හැදෙන්නේ 30000යි. 340000කට මේ අවුරුද්දේ රැකියා නැතුව තිබෙනවා. ඔබ හිතන්නේ මේක අපේ රටේ අර්බුදයක් නෙවෙයි. අවුරුද්දකට මම කලින් කිව්වා විවාහ සිද්ධ වෙනවා 180000. විවාහ 180000ක් සිද්ධ වෙනකොට ඒ අයට නිවාස 180000ක් වුණා. ගෙවල් 180000ක් වුණා. ගෙවල් 180000ට 60000ක් හම්බ වෙනවා අර තමන්ගේ අම්මා තාත්තගේ ගෙදර. අලුතෙන් විවාහ 180000ක් සිද්ධ වෙනකොට ඒකෙන් 60000කට
හිමි වෙනවා පරණ ගෙදර. අවුරුද්දකට ලංකාවට වුණා අලුතෙන් ගෙවල් 1,20,000. සජිත් කියනවා ගෙවල් හදනවලු 50,000. මේ දිනසිය හදපු ගෙයක් නෑ. මම පස්සේ කියන සැලැස්ම මොකද්ද කරන්න ඕන. ඒතර අලුතෙන් අවුරුද්දකට ගෙවල් 1,20,000ක් වුණා. අලුතෙන් අවුරුද්දකට රැකියා ලක්ෂ 3ක් වුණා. ඒ විතරක්. නිවාස ඉදිකිරීම වෙනුවෙන් අවුරුද්දකට අපේ රටේ වනගහනය 0.5කින් අඩු වෙනවා. අපේ රටේ වනගහනය තියෙන්නේ ආණ්ඩුව කියන 23ක් කියලා, පරිසරවේදීන් කියන 16.5ක් කියලා. අපි සාමාන්‍යයෙන් ගත්තොත් 20ක්. අපේ භූමියෙන් 20ක් වනයේ තිබෙන්නේ. හැබැයි සෑම වසරකටම වනයෙන් 0.5ක් අඩු වෙනවා. 0.5. ඒ කියන්නේ තව අවුරුදු 40ක් යනකොට කිසි වනාන්තරයක් නැතුව රටක් ඉතුරු වෙනවා. ඉතින් මේ රට හදන්න ඕනේ නැද්ද? පටන් ගන්න ඕනේ නැද්ද හදන්න? ඉතින් මේක හදන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා කොහෙද තියෙන උත්තර? මේක හදන්න මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගාව උත්තර තියෙනවද? මේක හදන්න රාජපක්ෂ ගාව උත්තර තියෙනවද? නෑ, රාජපක්ෂ ගාව උත්තර නෑ. රාජපක්ෂ මොකද්ද කරමින් තිබෙන්නේ? රාජපක්ෂ මහත්තයා දැන් පන්සල් ගානේ දේශපාලනය ගෙන යමින් තිබෙනවා. අපි දන්නවා අපේ රටේ පන්සල ගමේ පක්ෂ ભેදයකින් තොරව හැම දෙනාගේම පොදු තැන. හැම දෙනාම මේ පන්සලේ බෝධිය වඳින්න තමයි යන්නේ. හැම දෙනාම මේ පන්සලේ හාමුදුරන්ගෙන් ගුරුහරුකම් කරන්න තමයි යන්නේ. හැම දෙනාම මේ පන්සලේ තමයි බෝධි පූජාවට යන්නේ. හැබැයි දැන් රාජපක්ෂ මොකද කළා තිබෙන්නේ? ඒ පන්සල ගමේ බණමඩුව අද දේශපාලන මඩුවක් බවට පත් කරන් තිබෙනවා. අපේ රටේ දේශපාලනය රාජපක්ෂ කැතමත් කැත තැනකට ගෙනමින් තිබෙනවා. පන්සල් ගානේ මම දැක්ක කාටුන් එකක් තියෙනවා. මහින්ද මහත්තයා මෙතන ඉඳන් මෙතෙන්ට වෙලාගෙන. ඉතින් ඉඳන් වෙලාගෙන කෙනෙක් අහනවා මොකද අතට වෙලා තියෙන්නේ කියලා. නෑ මේ පිරිත් නූල්ම බැඳලා. මෙතන. ඇයි මේ දවස්වල ඉතින් පන්සල බණ මඩුව රාජපක්ෂගේ දේශපාලන මඩුවක් බවට පත් කරන් තිබෙනවා. කෝලම් මඩුවක් බවට පත් කරගෙන තිබෙනවා. මේක මේ රටේ සියලු ජනයා විරුද්ධ වෙන්න ඕන. ඒ විතරක් නෙවෙයි ඔහු. ජාතිවාදයේ උස්සමින් තිබෙනවා. ඉස්සරහට ගෙනෙමින් තිබෙනවා. ඔබට මතක ඇති යාපනයේ විද්‍යා කියන කයිට්ස් වල විද්‍යා කියන සාමාන්‍ය දැරිවිය සාමික ලෙස දූෂණය කරලා ඝාතනය වුණා. ඒක අමානුෂික ඝාතනය. අවුරුදු 17ක දැරිවියක් පැහැරගෙන ගිහිල්ලා ඇයගේ ගෞමි පටියෙන් කකුල කණුවක ගැට ගහලා සාමිකල දූෂණය කරා. ඒ දූෂණයට හවුල් වෙච්ච අය පොලිසියෙන් අත්අඩංගුවට ගත්තා. හැබැයි ගමේ හිටපු පුරවැසියන්ට සාමාන්‍ය මිනිස්සුන්ට අදහසක් ගියා ඒ දූෂිතයන් පොලිසිය විසින් ආරක්ෂා කරනවා වගේ කියන හැඟීමක් ගියා. ඒකට විරුද්ධව ඒ ගම්වල අය පාරට ආවා. ඒක ස්වභාවිකයි. උසාවියට ගල් ගැහුවා. පොලිසිය මහතුරුන්ට ගල් ගැහුවා. ඒවා වැරදි. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ කෝපය මොකද්ද කියලා. දැන් රාජපක්ෂ මොකද්ද කිව්වේ වේදිකාවේ නැගලා? නෑ. දැන් ඊළම යලි පටන් අරගෙන තිබෙන්නේ. මම දැක්ක 70 වෙත් උසාවියට ගල් ගහලා තමයි පටන් ගත්තේ. දැනුත් ගල් ගහන්න පටන් ගත්තා. මේ 19 වෙනිදා විරු සමරුව LTT විරු සමරුව. ඒ සතිය ඇතුළේ කරපු වැඩක්ලු මේක. මොන තරම් දුෂ්ට නායකයෙක්ද මේ? හීනෙනුත් ඊලාම් කොඩි පේනවද රාජපක්ෂ? කොඩි පේන රාජපක්ෂ කෙනෙක්. ඒ සහුවද ජාතිවාදී වපුරමින් තිබෙනවා. ඒ නිසා මේ ඇත්ත සමාජ ප්‍රශ්නෙට රාජපක්ෂට උත්තර නැහැ. ඒ නිසා රාජපක්ෂ පසුපස මේ අර්බුදයට උත්තර හොයන්න ගිල්ල වැඩක් නැහැ. ඒ වුණා මේ අර්බුදයට රනිල් වික්‍රමසිංහට උත්තර තියෙනවා. මොන උත්තරද? මේ හොරකම් නතර කරන්න පුළුවන්. මේ නාස්තිය නතර කරන්න පුළුවන්. අර මහ බැංකුවේ අධිපතිවරයා බැඳුම් කර නිකුතුව ප්‍රකාශ කරේ බැඳුම් කර රුපියල් කෝටි 100ක නිකුත් කරනවා කියලා. කෝටි 100ක නිකුත් කරනවා කියලා. හැබැයි අන්තිමට කෝටි 1000ක ගත්තා. මහ බැංකුව අධිපතිවරයාගේ බෑන එලෝසියස් නාමල්ගේ යාළුවා එකට බිස්නස් කරපු කට්ටිය කෝටි 500ක ඉල්ලනවා. නිකුත් කරන්නේ 100ක. බෑන 500ක ඉල්ලනවා. බෑන දන්නවා 100ක ඉල්ලුවට ඊට වඩා ගන්නවා කියලා. 100 කෝටි 100ක ඉල්ලලා කෝටි 1000ක් ගත්තා. ඒකෙන් 500ක් ගත්තා මහා බැංකුව අධිපතිවරයාගේ බෑන.
200ක් තමන්ගේ සමාගමෙන් කෝටි 300ක් ලංකා බැංකුව හරහා කෝටි 500ක බැඳුම් කරගත්තා. මහා බැංකු අධිපතිවරයාගේ බෑනගේ සමාගම 100 500 100,000 දක්වා වැඩි කරා. වැඩි කරනකොට එකෙන් 500ක් බෑන ගත්තා. ඒ නිසා පොලි අනුපාතක 2%කින් ඉහළ ගියා. 2% ගානේ කෝටි 1000කට අවුරුදු 30ක් ගනුදෙනුව කරනකොට පාඩුව කෝටි 600යි. 1000කට 2% ගානේ අවුරුදු 30ක් ගනුදෙනුව කරනකොට පාඩුව කෝටි 600යි. මේ පාඩුව නිකම් පාඩුවක් නෙවෙයි, රැලි පිට රැලි ගහන පාඩුව. පිටිපස්සේ එනම මේකේ මුහුද රැලියනවා වගේ. දැන් ආසන්න වෙනකොට මේකේ ගනුදෙනුවේ පාඩුව කෝටි 4000යි. රනිල්ලට පුළුවන් ද හොරකම් නතර කරන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අතිජාත මිත්‍රයා. ඔහු පෞද්ගලිකව අප වෙලා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කියලා අස්සම් කරගත්තේ අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකුව අධිපතිවරයා කරා. කෝ දඬුවම්. අද රේගුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අයින් වෙලා තිබෙනවා. ඔබට මතක ඇති මීට පෙර කොටස් වෙනද පොලේ විනිමය සුරකම්පත් ඒ ආයතනයේ මීට කලින් අයින් වුණා. ඔබට මතකයි තිලක් කරුණාරත්න මහත්තයා. සුරකම්පත් හා විනිමය කොමිසම. සුරකම්පත් හා විනිමය කොමිසම තමයි අපේ කොටස් වෙනද පොළ පාලනය වෙන්නේ. මීට කලින් ඒ සභාපතිවරයා හැටියට හිටිය මහින්ද රාජපක්ෂ කාලේ තිලක් කරුණාරත්න ඉල්ලා අස්සුණා පුද්ගලික හේතුවක් කියලා කිව්වා. ඊට පස්සේ ඒක සභාපති ධූරයටපත් වුණා ඉන්ද්‍රාණි සුගතදාස. ජනාධිපති ලේකම් ලලිත් විරතුංගගේ බිරිඳ. එයා පෞද්ගලික හේතුවක් කියලා ඉල්ලා අස්සුණා. ඊළඟ විනිමය සුරකම්පත් හා විනිමය කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්සුණා පුද්ගලික හේතුවක් කියලා. ඇත්තටම රාජපක්ෂ පාලනේ මේගොල්ලෝ ඉවත් වුණේ කොටස් වෙනදපොලේ රාජපක්ෂගේ මාෆියාවට මුහුණ දෙන්න බැරුව. එදත් ඒගොල්ලෝ කිව්වා පුද්ගලික හේතුවක් කියලා. අදත් රේගියෝ අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන පුද්ගලික හේතුවක් කියලා පුද්ගලික හේතුවක් නෙවෙයි. මේක පිටපස තියෙන මහා පරිමාණ කරුංගා ගනුදෙනුවක්. කරුංගා ගනුදෙනුව මේ දේශපාලකයෝ හවුල් වෙලා තියෙනවා. ඒ නිසා මේ රට හදන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට බෑ. මේ රට හදන්න මෛත්‍රීපාල මහත්තයාටත් බෑ. කොහොමද මේගොල්ලන්ට පුළුවන්? එක්සත් ජාතික පක්ෂය මේ රට පාලනය කරා. එක්සත් ජාතික පක්ෂය තනියම මේ රට පාලනය කරා කාලය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනියම මේ රට පාලනය කරා කාලය. ඊළඟ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකාවේ අය අරගෙන පාලනය කරා. 2001 2003 මතකද? එක්සත් ජාතික පක්ෂය රට පාලනය කරා. ශ්‍රී ලංකාවේ SB අරගෙන GL අරගෙන බන්දුල අරගෙන එතන පාලනය කරා එක්සත් ජාතික පක්ෂය. ශ්‍රී ලංකාවේ එක්සත් ජාතික පක්ෂෙන් කට්ටිය රට පාලනය කරා පහුගිය කාලේ. කෙහෙලි අරගෙන සරත් අමුණුගම අරගෙන පීදායරත්න අරගෙන ඒගොල්ලෝ රට පාලනය කරා. දැන් දෙගොල්ලෝ එකතු වෙලා රට පාලනය කරනවා. මේගොල්ලෝ වෙන වෙනම රට පාලනය කරා. අනිත් පක්ෂ දෙකෙන් කට්ටිය අරගෙනත් රට පාලනය කරා. දැන් දෙගොල්ලෝ එකතු වෙලා රට පාලනය කරා. සහතික කරලා තිනවා මේ ගැඹුරු ප්‍රශ්න වලට ඒගොල්ලන්ට උත්තරයක් නැහැ කියලා. ඒ නිසා අපේ රට නව ගමනක් ඕන. අපේ රටේ මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න. එක අධ්‍යාපනය. ආසන්න වශයෙන් අවුරුද්දකට 3,20,000ක් පළවෙනි පන්තිට ඇතුල් වෙනවා. 3,20,000. පාසල බලාපොරොත්තු වෙන ළමයි ඉන්නවා 14,000ක්. දැනටමත් අවුරුද්දක් වයසේදී දරුවාගේ සිට අවුරුදු 4.5ක් ආසන්න වයස දරුවා දක්වා 14,000ක් දරුවෝ ඉන්නවා. මේ දරුවන්ගේ අපේක්ෂාව හොඳ පාසලක් හොයාගන්න දෙමව්පියන්ගේ අපේක්ෂාව. පාසල් යාමට බලාපොරොත්තු වෙන 14,000ක් දරුවෝ ඉන්නවා. මේගොල්ලන්ට උත්තරයක් හොයන්න ඕනේ නැද්ද? මොකද්ද මේගොල්ලන්ට උත්තරේ? අවුරුද්දකට 3,20,000ක් ඉස්කෝලේට ඇතුල් වෙනවා. 10 විභාග ලියනකොට ඔය 3,20,000න් 60,000ක් හැලෙනවා. ඔබ දන්නවද? සාමාන්‍ය පෙළ විභාග පළවෙනි පන්තියට ඇතුල් වෙන දරුවන්ගෙන් 60,000ක් 10වෙනි පන්තියට කලින් පාසල ඇත්තර යනවා. මොකද ඒ දරුවන්ගේ අනාගතය? ඊට පස්සේ 3,20,000න් 60,000ක් සාමාන්‍ය පෙළට එන්න කලින් හැලෙනවා. එතකොට ඉතුරු වෙනවා 2,60,000ක්. 2,60,000න් 1,20,000ක් සාමාන්‍ය පෙළින් හලනවා. 1,40,000ක් උසස් පෙළට යනවා. උසස් පෙළින් 1,30,000ක් හලනවා. 30,000ක් විශ්වවිද්‍යාලය යනවා. උපරිම උසස් අධ්‍යාපන හදාරනවා 30,000ක්. 3,20,000ක් පළවෙනි පන්තියට එනකොට 60,000ක් සාමාන්‍ය පෙළ වෙනකොට හලලා ඉවරයි. 1,20,000ක් උසස් පෙළ වෙනකොට තව හලනවා. උසස් පෙළින් ඉතුරු ටික හලනවා. 2,90,000ක් උසස් පෙළ වෙනකොට හලලා ඉවරයි. 2,60,000ක් 30,000ක් 30,000ක් 60,000ක් 30,000ක් 60,000ක් 30,000ක් 60,000ක් 30,000ක් 60,000ක් 30,000ක් 60,000ක් 30,000ක් 60,000ක් 30,000ක්
මොකද්ද මේ දරුවන්ගේ අනාගතය? ඔබ හිතන්නේ එහෙම රටක් අපිට ඕනද? ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ අපේ නව ගමන නව දැක්ම පළවෙනි එක දරුවන්ගේ අධ්‍යාපනයට ඇත්ත අයිතිය සහ රැකවරණ දෙන පාලනයක් ඕන. එතනින් තමයි මේ රට ගොඩ ගන්න ඕන. හැම දරුවෙක්ම දැනුමක් සහිතව නිපුණතාවයක් සහිතව හැකියාවක් සහිතව අධ්‍යාපනයෙන් එළියට එන්න ඕන. එහෙනම් මොකද කරන්න ඕන? දැනට තියෙන එකපාරයි අධ්‍යාපනය. පළවෙනි පන්තියට 3,20,000. 10 පන්තියකට පාර පටු වෙනවා. උසස් පෙළෙන් තව පාර පටු වෙනවා. උසස් අධ්‍යාපනයට අඩි පාරක යනවා. ළමයි මහා හයිවේ එකකින් පාසලට ඇතුල් වෙනවා. නේද? 3,20,000ක් ලොකු පාරකින් පිරීලා එනවා. සාමාන්‍ය පෙළට එනකොට ඒ පාර තව ටිකක් පටු වෙනවා. සාමාන්‍ය පෙළෙන් පස්සේ ඒ පාර ගමේ මහ පාර වගේ වෙනවා. උසස් පෙළට එනකොට ඒ පාර දෙවට වගේ වෙනවා. උසස් අධ්‍යාපනයට එනකොට ළමයි අඩි පාරකින් යනවා. හයිවේ එකකින් ඇතුල් වෙන දරුවෝ උසස් අධ්‍යාපන හමාර කරනවා අඩි පාරකින් ගිහිල්ලා. ඊතුරු දරුවෝ ඔක්කොම හලනවා උසස් අධ්‍යාපනයට පෙර. අපි හදනවා සැලැස්ම. සෑම දරුවෙක්ම නිපුණතාවයක්, හැකියාවක්, දැනුමක් සහිතව අධ්‍යාපනයෙන් එළියට එන්න. 8 පන්තියේදී දැන් මේ තියෙන එක පාරයි තියෙන්නේ. පළවෙනි පන්තිය 10 උසස් පෙළ විශ්වවිද්‍යාලය. එක පාරක තමයි මේ දරුවෝ ගමන් කරන්නේ. අපි 8 පන්තියෙන් පස්සේ දරුවන්ට පාරවල් ගණනාවක් හදනවා. විශ්වවිද්‍යාල වලට යන සම්ප්‍රදායික පාර, තාක්ෂණික වේදිය හදන පාර, ජනමාධ්‍ය වේදිය හදන පාර, සාහිත්‍ය දරය චිත්‍රපට කරුව නාට්‍ය කරුව හදන පාර, දැනුමත් වෙන කළමනාකරුව හදන පාර. මේ දරුවෝ 8 පන්තියෙන් පස්සෙ පාරවල් ගණනාවක ගිහිල්ලා එළියට එනවා. නිපුණතාවයක්, හැකියාවක්, දක්ෂතාවයක් සහිත මේ දරුවෝ එළියට ගේන්න. ඒකයි අධ්‍යාපනික සැලැස්ම. එනිසා පාසලට ඇතුළත් වෙන හැම දරුවටම ඇතුළත් වීම සඳහා සුදුසුකම් සහිත පාසලක් හැම දරුවටම හැකියාවක්, නිපුණතාවයක්, දැනුමක් සහිත පිටමං වීම. එතකොට මහා පිරිසක් වෙනවා එළියට. හැකියාව තියෙනවා, දක්ෂතාවය තියෙනවා, නිපුණතාවය තියෙනවා. එළියට එනවා පිරිසක්. මොකද කරන්නේ? දැන් ඒගොල්ලන්ට රැකියා අවස්ථා හදන්න ඕන. දැන් ඒගොල්ලන්ට රැකියා අවස්ථා හදන්න. කොහෙද රැකියා අවස්ථා හදන්නේ? කොතනද රැකියාව? ආසන්න වශයෙන් ගත්තොත් මම ඔබට කියන්නම් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගත්තොත් අවුරුද්දකට උපත් සිද්ධ වෙනවා 10725. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අවුරුද්දකට දරුවෝ ඉපදිනවා 10725. හම්බන්තොට දිස්ත්‍රික්කයේ හැම අවුරුද්දකම රැකියාව අපේක්ෂා කරන තරුණියන් එනවා 8938ක්. එන අවුරුද්දකට හම්බන්තොට දිස්ත්‍රික්කයේ රැකියාව උත්පාදනය වෙන්න ඕන 9000. කීයද හැදිලා තියෙන්නේ? කීයද හැදුවේ? රාජපක්ෂ පහුගිය අවුරුදු 9ට ආසන්න වශයෙන් ගත්තොත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් රැකියාව සඳහා 90000ක් හැදිලා තියෙනවා. හැබැයි රාජපක්ෂ කී දිනකටද හම්බන්තොට දිස්ත්‍රික්ක රැකියාව හැදුවේ? අවුරුද්දකට හම්බන්තොට දිස්ත්‍රික්ක රැකියාව 9000ක් වුණා. අවුරුද්දකට ගම්පහ දිස්ත්‍රික්ක රැකියාව 35000ක් වුණා. අවුරුද්දකට අනුරාධපුර දිස්ත්‍රික්ක රැකියාව 8000ක් වුණා. මෙම රැකියාව වුණා. දැන් එහෙම රැකියාව අවස්ථා හැදින්න ඕනේ නැද්ද? අර අධ්‍යාපනයෙන් එළියට එන දරුවන්ට රැකියාව අවස්ථා හදන්න ඕනේ. කොහෙද හදන්න ඕනේ? ඒක ආර්ථික සැලැස්මත් එක්ක ගැට ගන්නවා. රැකියාව නිකන් ඔබන්න බෑ. ඔහේ කච්චේරි පුරවන්න, පුස්තකාල පුරවන්න, ප්‍රාදේශීය ලේකම් කාර්ය පුරවන්න, ගොවිජන සේවා පුරවන්න මෙම රස්සා හදලා වැඩක් තියෙනවා. රස්සාව ආර්ථිකයත් එක්ක සම්බන්ධ කරන්න ඕන. අපේ රටේ ආර්ථික නිෂ්පාදනයකට යන්න ඕන. මං කලින් කිව්වා අපිට ඩොලර් කෝටි 1000ක් අඩුයි. ඔය කෝටි 1000ක් පුරවන්න රස්සා හදන්න ඕන. ඒ රස්සා වලට අපි විදේශ වෙළඳපොළ ඉලක්ක කරගත්තු භාණ්ඩ නිෂ්පාදනයකට අපේ ආර්ථිකය යොමු කරන්න ඕන. ඒකේ වැදගත්ම වෙළඳපොළ තියෙන ඉන්දියාවේ. අපේ රටට පමණක් භාණ්ඩ නිෂ්පාදනය කරන්න අපිට බෑ. අපේ රටට පමණක් භාණ්ඩ නිෂ්පාදනය කරොත් ඒ භාණ්ඩ එක නිෂ්පාදන පිරිවැය වැඩි වෙනවා. ඒ කුඩා වෙළඳපොළක් අපිට තියෙන්නේ. ඒ කුඩා වෙළඳපොළට ඒ භාණ්ඩ හැදුවොත් ඒ භාණ්ඩ වල මිල ඉහළ යනවා. ඒ නිසා අපි භාණ්ඩ හදන්න ඕන ලෝක වෙළඳපොළ ඉලක්ක කරලා. කල්පනා කළා. එතකොට අපේ වෙළඳපොළ කොච්චරද? මේ කොච්චර කඩ අරගෙන තිබ්බත්, කොච්චර හෝටල් අරගෙන තිබ්බත් දවසකට බඩු ගන්න බඩු විකුණන්න ලංකාවේ වෙළඳපොළට එන්නේ ලක්ෂ 30යි. දවසට ලක්ෂ 30යි වෙළඳපොළට එන්නේ. කොච්චර කඩ තිබ්බත්, කොච්චර හෝටල් තිබ්බත්, කොච්චර හાર્ඩ්වෙයාර් තිබ්බත්, කොච්චර බියුටි සැලෝන් තිබ්බත් දවසකට
වෙළඳපොළට එන්නේ ලක්ෂ 30යි. ඉන්දියාවේ දවසකට වෙළඳපොළට එනවා කෝටි 38ක්. ලංකාවේ වෙළඳපොළ වගේ 100 ගුණයකට වඩා ලොකු ඉන්දියාව. අපි සලස්මක් හදන්න ඕන ඉන්දියානු වෙළඳපොළ ඉලක්ක කරලා. තෝරාගත්තු භාණ්ඩයක් දෙකක් පර්යේෂණ කරලා ප්‍රාග්ධනය යොදවලා විදේශීන් තාක්ෂණය කැඳවලා අපි භාණ්ඩ දෙක තුනක් තෝරාගත්තු නිෂ්පාදන කීපයක වර්ධනයක් අපි අත්පත් කරගන්න ඕන. එහෙම වර්ධනයක් අත්පත් කරගන්න නැතුව අපේ රටේ ආර්ථික ඉස්සරහට යන්න බෑ. ලෝකේ හැම රටක්ම Tamanට ආවේනික ශේෂ්ත්‍රයක් වර්ධනය කරලා තිබෙනවා. අපි මොනවද හදලා තිබෙන්නේ? ලෝකේ හැම රටකම Tamanට ආවේනික ශේෂ්ත්‍රයක් වර්ධනය කරලා තිබෙනවා. අපි මොනවද වර්ධනය කරන්නේ? අපේ රට අපිට ආවේනික ශේෂ්ත්‍ර කීපයක් තෝරාගෙන වර්ධනය කරන්න ඕනේ. ඒකට ෆැක්ටරිය හැදෙන්න ඕනේ. අන්න අර 3,20,000 ඒ ෆැක්ටරියට උරා ගන්න ඕනේ. ගබඩා පාලකරුට රස්සාව, කළමනාකරුවට රස්සාව, තාක්ෂණ ශිල්පයට රස්සාව, විදුලි කාර්මිකයට රස්සාව, ඩ්‍රයිවර්ට රස්සාව, ඉංජිනේරුවට රස්සාව, ලිපිකරුවට රස්සාව ෆැක්ටරිය ඇතුලේ හැදෙන්න ඕනේ. අද කොහෙද රස්සාව දන්නේ? කොහෙද රස්සාව දන්නේ රාජපක්ෂලා? ගෝජන සේවා මධ්‍යස්ථානයේ පොත් නැති පුස්තකාලේ වාඩි වෙන්න පුටුවක් නැති ඒජ් ඔෆිස් එකේ රස්සාව හැදුවා. එහෙම රස්සාවලින් මේ රට ගොඩ ගන්න බෑ. කර්මාන්ත පද්ධතියක් ඉලක්ක කරගත්තු එකක් හදන්න ඕන. ඒ නිසා රැකියා ප්‍රශ්නේ. එක අධ්‍යාපනය, දෙක රැකියා. උන්ට රැකියාවක් එනවා. ඊට පස්සේ නිවාස. ආදායමත් තිබොත් ගෙවල් හදා ගන්න. එහෙම නෙවෙයි. ගමේ ආදායම් මාර්ග තියෙන කෙනා ගේ හදාගන්නේ නැද්ද? ගෙවල් පිටින් හදන්න බෑ. ආදායම් මාර්ගයක් තිබොත් ගේ හදා ගන්න. සජිත් කෙනා ගෙවල් 50000ක් හදනවා. කොම් පිටු තමයි. වැල්ලට ගිහලා හදන්න වෙන්නේ. ගෙවල් හදන්න හිම. ගෙවල් හදන්න ඉස්සෙල්ලා මොකද වෙන්න ඕන? අතට ආදායමක් එන්න ඕන. අතට ආදායමක් ආපම තමයි ඒ පුරවැසියා ගෙයක් හදාගන්නේ. ගෙවලුත් මේ විදිහට කඩ ගෙවල් හදන එක නතර කරන්න ඕන අපි. අපේ භූමිය කෑලි වලට කැඩි යනවා. අවුරුද්දකට සැරයක් වන ගහනේ 0.5කින් අඩු වෙනවා. ඒ නිසා වළක්වන්න බෑ අපි. තට්ටු නිවාස වලට යන්න පටන් ගන්නවා. ඒතේ සංස්කෘතියට අපි යන්න ඕනේ. ඒ නිසා තට්ටු නිවාසයක්, ඒකත් එක්ක පාසලක්, එතන ක්‍රීඩා පිටියක්, එතන ෆැක්ටරියක් සහිත ජනපද අපේ රටේ ගොඩනගෙන්න ඕන. දරුවට අධ්‍යාපනය තියෙනවා, දරුවට රස්සාව තියෙනවා, ඉන්න ගෙදරක් තියෙන නව ජනපද සංකල්පයක් අපේ රටට ඕන. එතනින් විතරයි මේ රට ඉස්සරහට යන්න පුළුවන්කම තිබෙන්නේ. අධ්‍යාපනය, රැකියා, නිවාස. ඒ ප්‍රශ්නට උත්තර ගොඩක් හම්බ වෙනවා නම් මෙච්චර සිවිදි විහානි කරගන්නේ නැහැ. ඒ ප්‍රශ්නට උත්තර ගොඩක් හම්බ වෙනවා නම් මෙච්චර ඩිවෝස් වෙන්නේ නැහැ. ඔය දික්කසාද වෙන අයගේ පතුලේ ප්‍රශ්නේ හොයලා බලන්න. අපේ රටේ දවසකට දික්කසාද 200ක් සිද්ධ වෙනවා නම් ඕකේ 150කටම අඩුම ප්‍රශ්නේ ආර්ථික ප්‍රශ්නේ තියෙන්නේ පතුලේ. අන්තිමේට කොන අල්ලගෙන ගියාට පස්සේ තියෙන මොකද? ඉස්සලා කියන්න පුළුවන් මන් දික්කසාදුනේ බේරෙන්න බෑ ගහනවා අප්පා. හවස එනකොට බීලා එන්නේ. බීලා ඇවිල්ලා ගහනවා. මෙච්චර වද විඳින්න බැරින්දා මන් දික්කසාදුනා කියනවා. හැබැයි කසාද බඳිනකොට එහෙම හොඳ නැකතක් බලලා ඥාති මිත්‍රාදීන්ට කියලා මහා උත්සවයක් අරගෙන දෙන්නම නේද කුරුළු ජෝඩුව වගේ එකට තුරුල් වෙලා එකට මේ කෑම කවාගෙන ඥාතින් එක ඡායාරූප ගහගෙන බැඳගත්තු ජෝඩුව අවුරුද්දක් යනකොට කියනවා බේරෙන්න බෑ ගහනවා එන්නේ බීගනමයි කනමඳයා වගේ එපා වුණා ඩිවෝස් වුණා. ඒ අවුරුද්ද ගත උනේ කොහොමද? සුන්දරත්වයෙන් පිරලා බිරිඳ ගෙදරගෙන ආවා. හරියම ආදායම් මාර්ගයක් නැහැ. ඉතින් බිරිඳට මුහුණ දෙන්න විදියක් නැහැ. වෙනද තරම් වේලාසනින් ගෙදර යන්නේ නැහැ. පුරුදු වෙනවා ටික රෑ වෙලා ගෙදර යන්න. රෑ වෙලා ගෙදර යන්න නිකම් බෑ. කොහෙන් හරි ගිහලා අඩියක් ගහනවා. අඩියක් ගහලා ගෙදර යනවා. එතකොට බිරිඳ ඇහෙනවා දැන්ද ගෙදර මතක් වුණේ කියලා. ඔව් යකෝ කියනවා. ඉතින් පටන් ගන්නවා. ටික ඇවිලෙන එක දික්කසාද වෙලා ඉවර වෙනවා. ප්‍රශ්නේ කොතනද? හරියම ආදායම් මාර්ගයක්. බොණ්ඩ වෙලාවක් නැති වෙන්න රස්සාවක් තිබ්බනම් මොකද වෙන්නේ? බොණ්ඩ වෙලාවකුත් නැතු වෙනවා ආදායම් මාර්ගයක් රැකියාවක්. මේක ඇත්ත. ඉතින් පතුලේ ගත්තොත් තියෙන ආර්ථික ප්‍රශ්නේ. ඉතින් මේ දික්කසාද වීම වළක්වන්න බෑ. අපි ගම්මුල ගිහිල්ලා බිරින්දෑවරු ස්වාමියෝ එකතු කරලා දේශන තියමු. පෞල් සාමුචියෙන් ඉන්නේ මෙහෙමයි සතුරු සමාදනේ ඔය ඉන්නේ දැන් මොන ඉන්නෝනේ උපදේශක සේවා. උපදේශක සේවා වලින් මේක බේරන්න බෑ. මේකේ පතුලේ තියෙන ආර්ථික ප්‍රශ්නේ. සිවිදි විහානි කර ගැනීම බේරන්න පුළුවන්ද මේකේ? අපි කිව්වොත් ජීවිතේ Tamanට එක්වරයි ලැබෙන්නේ
ඒ ලැබෙන ජීවිතයේ රස වින්දනය කරන්න, ඒ ලැබෙන ජීවිතේ උපරිම ගන්න අපි අදහන ආගම් මනුව සිවිදි විහානි කර ගැනීම මාර බරපතල දෙයක්. ඒ නිසා කරුණාකරලා සිවිදි විහානි කරගන්න නැතුව ඉන්න. දේශනා තිබ්බට බේරගන්න බෑ. උඹ නම් කියයි යකෝ කන්නේ මොනවද කියලා අහන්න. නේද? ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ එතන. එහෙනම් මේ සමාජ ඛේදවාචකේ ප්‍රශ්නේ මතුවී තිබෙන ආර්ථික ප්‍රශ්නය. ඒකට උත්තරය වුණා. ඒතර පටන් ගන්න ඕන අධ්‍යාපනය, රැකියා, නිවාස, සෞඛ්‍ය. මේ හතර ජීවිතයක් වෙනුවෙන් අපිට අවශ්‍යයි. අපිට වරායවල් හැදෙයි, ලොකු සම්මන්ත්‍රණ ශාලාව හැදෙයි, 6 ලේන් පාරවල් හැදෙයි නේද? ක්‍රිකට් ගහන්න පුළුවන් නේද? පිච් තියෙන. පිච් නේද? නිකන් පොඩි නිකන් මේ ලොකු ග්‍රවුන්ඩ් වගේ පාරවල් තියෙනවා කියපුවා හම්බන්තොට හරියේ නේද? විනාඩි 5කට සැරයක් මැච් මේ වාහනයක් යන්නේ අඩුම තරමේ ඕවරයක් දාන්න පුළුවන් වාහනයක් එන්න කලින්. එහෙම මොකක්ද ඇති වුණ වෙන්නේ? අපේ ජීවිතේ එතනමයි. ඒ නිසා අපි ජීවිතයත් එක්ක සම්බන්ධ වෙච්ච ආර්ථිකයකට මාරු කරන්න ඕනේ. මේකයි අපේ දැක්ම. මේ නව ගමන අපිට ඕනේ නැද්ද? අවුරුදු 67ක් මේ ගමන් කරපු මාවත සාර්ථක වෙලා නැත්නම් මේ නව ගමන අපිට අවශ්‍යයි. අන්න ජනතා විමුක්ති පෙරමුණේ අපි ඒ නව ගමන වෙනුවෙන් නව මුලපිරීමක් අද මෙතනදී අපි හම්බන්තොට දිස්ත්‍රික්කෙදි කරනවා. මේක නව ගමන. අපි මේ රටේ පාලන බලය අත්පත් කරගන්න ඕනේ. මොකද්ද තියෙන අඩුව? ඒකද මොකද්ද තියෙන අඩුව? මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ අපේ නායකත්වය දරන්නේ නියල් ගලපත් සහෝදරයා. රුණු විශ්වවිද්‍යාලයේ සිංහල වේදි උපාධිධාරී. ශාස්ත්‍ර වේදි උපාධිධාරී. මාතර දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ සුනිල් හඳුන්නේ සහෝදරයා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උපාධිධාරී. ගාල්ල දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ නලින් හේවගේ සහෝදරයා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික වේදි උපාධිධාරී. කළුතර දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ නලින්ද ජයතිස් සහෝදරයා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරී. ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ විජිත හේරත් සහෝදරයා. කැලණි විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරී. කුරුණෑගල දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ නාමල් කරුණාරත්න. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවේදී උපාධිධාරී. පුත්තලම් දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ සමන්ත කෝරළයාරච්චි සහෝදරයා. මූර්ති විශ්වවිද්‍යාලයේ උපාධිධාරී. මාතලේ දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ ගමගෙදර දිසානායක සහෝදරයා. කැලණි විශ්වවිද්‍යාලයේ උපාධිධාරී. මහනුවර දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ ගයාන් ජානක සහෝදරයා. කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිධාරී. කෑගල්ල දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ ගාමිණී රත්නායක සහෝදරයා. කැලණි විශ්වවිද්‍යාලයේ ජන සංනිවේදන පිළිබඳ උපාධිධාරී. මොණරාගල දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ ජයවර්ධන සහෝදරයා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකාරී උපාධිධාරී. අම්පාර දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ වසන්ත පීතිස් සහෝදරයා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විද්‍යාවේදී උපාධිධාරී. බදුල්ල දිස්ත්‍රික්කයේ අපේ කණ්ඩායම නායකත්වය දරන්නේ සමන්ත විද්‍යාරත් සහෝදරයා. කැලණි විශ්වවිද්‍යාලයේ සමාජවේදී උපාධිධාරී. කොළඹ දිස්ත්‍රික්කයේ මෙවර කණ්ඩායම නායකත්වය දරන්නේ මම. ඔබ දන්නවා. මේ අයට නෙවෙයිද මේ රට හදන්න පුළුවන්. මට කියන්න. ඕන ඩීවී උපුල්මද? ඕන එහෙමද? මම අහන්නේ. මොකක්ද මේ? අපි හදන්න. මේ කවුරුවත් එංගලන්තෙන් උපාධි ගත්තු අය නෙවෙයි. ඇමරිකාවට නවසීලන්තෙට ගිහලා සල්ලි වලට උපාධිධාරී ගත්තු අය නෙවෙයි. තමුන්වහන්සේලා ගම්වල ඉපදුණු. තමුන්වහන්සේලාගේ දරුවෝ ගිහපු පාසල් වල ගියපු. මේ නිදහස් අධ්‍යාපන මොනවා හරි පළක් ඉතුරු වෙලා තිබුණා නම් ඒකෙන් අධ්‍යාපන හදාරපු තමුන්වහන්සේලාගේ දරුවෝ. මේ අයට මේ රටේ පාලනය ගන්න ඕනේ නැද්ද? අපි සහතික කරනවා. මේ අපේ પરම්පරාව මේ රටේ පාලන බලය අත්පත් කර ගන්නවා ගත යුතුයි. වහන්න මේ විදියට තවදුරටත් අපේ රට ඉස්සරහට ගෙන යන්න දෙන්න ඕනද? තවදුරටත් මේක මේ විදියට ගෙන යන්න දෙන්න ඕනද? ජෝන් අමරතුංගලා, ජෝසප් මයිකල්ලා, ජයවික්‍රම පෙරේරලා, දිමු ජයරත්නලා, රත්නසිරි වික්‍රමනායකලා, වාසුදේවලා රට ඇති නේද මෙහෙමවත් ඉතුරු වෙලා තියෙන එක? මම මේ කියන්නේ මේට වඩා නව પરම්පරාවක් අතර මේ රටේ පාලන බලය හෙබි විය යුතුයි. මාරු විය යුතුයි. අපි ඉල්ලනවා මේ ඡන්දෙදී ඒක දෙන්න කියලා. හැබැයි ඉල්ලුවට මේ ඡන්දෙ දෙන්නේ නැති වෙයි. හැබැයි මේ ඡන්දෙදී ජනතා විමුක්ති පෙරමුණ අපිට බලවත් බලයක් දෙන්න. ඒ බලයෙන් ලැබෙන ආකර්ෂණය, ඒකෙන් ලැබෙන උද්‍යෝගය, ඒකෙන් ඇතිවන සමාජ පිබිදීම් මත පදනම්ව පුළුල් ජනතා පෙරමුණක් අපි හදනවා. මේ රටේ වෘත්තීය වේදීන්, වෛද්‍යවරුන්,
නීතිවේදීන් විශ්වවිද්‍යාලාචාර්යවරුන් ඉංජිනේරුවන් එවැනි වෘත්තීය වේදීන්ගේ සමාජිකයන්ගෙන් සමන්විත වෙනවා. වෘත්තීය සමිතිවල නියෝජිතයන්, දීවර සමිතිවල නියෝජිතයන්, ගොවි සමිතිවල නියෝජිතයන්, ජනතා විමුක්ති පෙරමුණ අපි, සාහිත්‍යදරයන්, අපේ රටේ හාමුදුරන් වහන්සේලා, අනිකුත් පූජ්‍ය පක්ෂයේ උතුමන්ලා සියලු දෙනා සම්බන්ධ වෙච්චි පුළුල් ජනතා පෙරමුණක් අපි හදනවා. ඒ ජනතා පෙරමුණ හදන්න මේ ඡන්දේ ලැබෙන බලය අතිශය වැදගත්. ඒ බලය ආකර්ෂණයක් නම්, ඒ බලය උද්‍යෝගයක් ඇති කරනවා නම්, ඒ බලය නව පිපිදීමක් ඇති කරනවා නම් අපිට මේ පෙරමුණ හදන්න පුළුවන්. ඒ පෙරමුණ සහතිකයි 2020 දී බලය අත්පත් කර ගැනීම දක්වා වර්ධනය කරන ශක්තිමත් කරන පෙරමුණ පොතේ පෙරමුණ පත් කරන මේ රට වෙනස් කරන්න අපි කාටත් ඉතාම අවංකව මනාවකට තිබෙනවා. අපි කිසිවෙක් පෞද්ගලික කිසිවක් අපේක්ෂාවෙන් දේශපාලන තෝරාගත්තු මිනිස්සු නෙවෙයි. අපිට අවශ්‍යකම තිබෙනවා මේ රටත් මේ රටේ ජනතාවගේ අනාගතයත් අපේ දුවා දරුවන්ගේ ජීවිතත් මේට වඩා උසස් අවධියකට ගේන්න. මේ පාලකයන්ට ඒක කරන්න බෑ. මිනිසක විනාශ කරමු. ඒ විනාශ කිරීමේ නියම කාර්යභාරය හම්බන්තොට දිස්ත්‍රික්කේ නම් අපේ ගලප්පත් සහෝදරයා, අපේ අතුල සහෝදරයා, අපේ ජයශ්‍රී සහෝදරයා, මදයම දීර්ඝ කාලයක් තිස්සේ අපිත් එක්ක වැඩ කරන සහෝදරු ගණනාවක් ලියනාරි සහෝදරයා, අපි දික්වැල්ලේ මේ කුඩාවැල්ලේ යක්මන් අයියලා මේ ඉන්නේ අපේ වැඩි මේ සහෝදරු. අපි දන්න මූණු ගොඩක් අපිට තියෙනවා. ඒ නිසා මේ පක්ෂයත් එක්ක දීර්ඝ කාලයක් තිස්සේ ඉඳමින් මේ අකලංක උවමනාව බලාපොරොත්තු අරමුණු සාර්ථක කර ගැනීම වෙනුවෙන් කාලය, ශ්‍රමය, දේපල වැය කරපු මිනිසුන්ගෙන් මේ හම්බන්තොට අපේ පක්ෂය පෝෂණය වෙලා තිබෙනවා, වර්ධනය වෙලා තිබෙනවා. ඔබට පුළුවන්කම තිබෙනවා හැමදාම ජයග්‍රහණ ගෙන දීපු මේ හම්බන්තොට, හැමදාම පක්ෂයට ආලෝකයක් වුණු, ධෛර්යයක් වුණු මේ හම්බන්තොට නව ගමනට බලය ලබා ගැනීම සඳහා පොරබදන තරඟයට විශාල ජවයක්, ශක්තියක්, හයියක් එකතු කරාවි කියලා දැඩි විශ්වාසයක් අපිට තිබෙනවා. ඒ වෙනුවෙන් සියලු දෙනා දායකත්ව සපයන්න, ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙන්න, ඒ වෙනුවෙන් සියලු දෙනා අවබෝධය ලබා ගන්න, ඒ වෙනුවෙන් සියලු දෙනා මැදිහත් වෙමු. නව රටක්, නව අනාගතයක්, නව ගමනක් වෙනුවෙන් හැම දිනම එකතු වෙන්න කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි.